සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට. මෝහාන්ධකාරය දුරලා ප්‍රඥාවේ ආලෝකයේ දල්වාලන්නට ඔබට මඟ කියා දෙනු රිසියෙන් බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙන එන සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. සදැහැවතුනි, ඒ අනුව දෙහෝරාවක් පුරා දිවෙන මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වාලන්නට අප සෑම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩම අවදාලා ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පඬිත අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි සියලු දෙනා ගෞරවනීය ස්වාමීන් වහන්සේ নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. කොළඹ 5 කිරුළපන පදිංචි අමරසිරි දන්තනාරායන මහතා සහ එම මහත්මිය වන සුනේත්‍රා දන්තනාරායන මහත්මිය ප්‍රධාන පින්වත් පිරිස මේ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිච්ච සංඥානත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනබිරත සංඥා සම්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. පිනතුන්ගේ ඉල්ලීම පරිදි අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ දසක නිපාතයේ සඳහන් වන ගිරිමානන්ද සූත්‍ර දේශනාව. පුරා පැය 2ක් පුරාවට මේ ධර්මානුශාසනාව සිද්ධ කරන හැටියට පින්නතුන් කරන ලද ඉල්ලීමට අනුව පැය 2කට සීමා කරලා මේ සූත්‍ර දේශනාවේ සාරාංශය විතරක් ඒ වගේම කරුණ මග හරින්න නැතුව ශක්ති ප්‍රමාණයෙන් පුළුවන් හැටියට මේ දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ගිරිමානන්ද සාමීන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි කවුරුත් හොඳට දන්නවා. බිම්බිසාර මහරජුරුවන්ගේ පුරෝහිතයෙක් හිටියා. ඒ පුරෝහිතයාගේ පුතා
පැවිදි වුණා. අනේ පුතා තමයි පින්නතුනි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරපු වෙලාවේ බුදුන් දැකලා පැහැදිලා මේ තරුණයා මහණ වුණා. පසු කාලීනව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ රජගහ නුවරින් බැහැරට වැඩම කරන්නට සූදානම් වුණා. නමුත් බිම්බිසාර මහරජුරෝ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි රජගහ නුවර වැඩෙන්න මම ඔබ වහන්සේ බලා ගන්නම්. බිම්බිසාර රජුරවන්ට වැඩිකම නිසා ගිරිමානන්ද හාමුදුරුවන්ට උපස්ථාන කරන එක සලකන එක අමතක වුණා. කෙසේ හෝ පින්නතුනි දේශනාවේ අටුවාවේ සඳහන් වෙනවා පසු කාලීනව බිම්බිසාර මහරජුරුව ගිරිමානන්ද හාමුදුරුවන්ට ආරාමයක් නැත්නම් පන්සලක් හදලා දුන්නා. ඒ පන්සලේ වැඩ ඉන්න වෙලාවේ ගිරිමානන්ද හාමුදුරුව භාවනා කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රහතුන්ටත් ආබාධ උරුමයි. ගිලන් බව උරුමයි. කාලයක් යනකොට පින්නතුනි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වුණා. දැඩිසේ ගිලන් වුණා කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. අපේ ආනන්ද හාමුදුරුවෝයි ගිරිමානන්ද හාමුදුරුවෝයි දෙන්න බොහොම හොඳ කල්යාණ මිත්‍රයෝ. දවසක් ආනන්ද හාමුදුරුවන්ට ආරංචි වුණා ගිරිමානන්ද හාමුදුරුව අසනීපයි කියලා. ආනන්ද හාමුදුරුව මේ කතාව කිව්වා බුදුහාමුදුරුවන්ට. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ පුළුවන් නම් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බලන්ට වඩින්න කියලා. බුදුහාමුදුරුව වඩින්න බෑ කිව්වේ නෑ. බුදුහාමුදුරුව මතක් කළා ආනන්ද නුඹට පුළුවන් නම් මම මේ දේශනා කරන දස සංඥා හොඳට ඉගෙනගෙන දරාගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දස සංඥා හොඳට දේශනා කරන්න. ඒ දස සංඥා අහනකොට දස සංඥාව ශ්‍රවණය කිරීමෙන් පස්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ආබාධ හේතු වශයෙන් සංසිඳේ කිව්වා. ඔන්න බුදුහාමුදුරුවෝ කියප ටික. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට කොහොමත් පින්නතුන් දන්නව එකපාරයි යමක් කියන්න ඕනේ එකපාරෙන් මතක තියාගන්න පුළුවන්. ඒක මහා සසරින් ගෙනාපු මහා පුදුම හැකියාවක්. ඒ නිසානේ උපස්ථානකම බාර ගන්න කලිනුත් ආනන්ද හාමුදුරුවෝ කිව්වේ ස්වාමීනි භාගතුන් වහන්සේ මම නැති තැන දේශනා කරන සෑම දහමක්ම ඔබ වහන්සේ මට ආපහු දේශනා කරන්න ඕනේ. එතකොට බුදුහාමුදුරුවෝ එක බණ දෙපාරක් කියන්න ඕනේ. අනාථ පින්තුමාගේ මාලිගාවට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ බණ කිව්වත් ඒ බණ ආපහු ආනන්ද හාමුදුරුවන්ට කියන්න ඕනේ. පන්සලට වැඩම කරලා. එතකොට අපිට හිතෙනවා බුදු කෙනෙකුට වැඩි මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන. එතකොට ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේ වෙහෙසටපත් කළාද? නෑ. එහෙනම් කුමක්ද කළේ? ආනන්ද හාමුදුරුවෝ දැනගත්තා බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ යම් දවසක නැති වුණොත්, ඒ කියන්නේ පිරිනිවන් පෑවොත්, එදාට බුදුහාමුදුරුවෝ තැන් වලට වැඩම කළ දේශනා කරන මේ දහමට මොකද වෙන්නේ? ටිකක් තියේවි අනේ පිටුමාගේ මාලිගාවේ, තව ටිකක් තියේවි කොසල් රජුරුව ගාව, තව ටිකක් තියේ බිම්බිසාර මහ රජුරුව ගාව. නමුත් මම මේ ඔක්කොම අහගත්තොත් භාග්‍යතුන් වහන්සේ යම් දවසක මේ ලෝකෙන් සමුගත්තු දාට ඒ සියලු දහම මා සතුව තියෙනවා. ඒක හරියටම හරි පෙන්නතුනේ. ආනන්ද හාමුදුරුව මේ ටික අහනොගත්තා නම් අද අපිට මේ ටික නැති වෙන්නත් පුළුවන්. ඒ නිසානේ පළවෙනි ධර්ම සංගායනාව කරනකොට ආනන්ද හාමුදුරුව ඇතුවත් බැරි නැතුවත් බැරි කෙනෙක් බවට පත් වුණා. උන්වහන්සේ වෙනුවෙන් ආසනයක් වෙනම හිස්ස තිබුණා ආනන්ද හාමුදුරුව වෙනුවෙන්. ඒ නිසා තමයි හැම දේශනාවක්ම ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. එතකොට භාගතුන් වහන්සේට අවුරුදු 55ක් වෙනකොට තමයි ආනන්ද හාමුදුරුව බාරගත්තේ උපස්ථාන කරන්නම් කියලා.
පුරා අවුරුදු 25ක් ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේට උපස්ථාන කළා. එතකොට ඊට කලින් බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ අහක ගියාද? නෑ. භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ එක පුජ්‍යලයකට විතරක් නෙවෙයි. ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කළ එක පුජ්‍යලයකට විතරක් නෙවෙයි. බොහෝ තැන්වල බොහෝ වාර ගාණක් භාගතුන් වහන්සේ දේශනා කළා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ උපස්ථානකම බාර ගන්න කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ ටික කෝ? ඒ දේශනා ටික කෝ? නමුත් නිවන් දකින්න අවශ්‍ය කරන විමුක්තියට අවශ්‍ය කරන සියලු දහම් කරුණු ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේගෙන් අහගෙන අපේ යහපත වෙනුවෙන් උන්වහන්සේ දේශනා කළා. පින්නතුන්ට මතකයි පළවෙනි ධර්ම සංගායනාව කරන්න කලින් මේ ධර්මයේ තිබ්බා කියලා කියන්නේ මල් ආසනයක වෙන වෙන මල් තියලා තියෙනකොට හුලඟක් ආවොත් ඒ මල් ඔක්කොම ගහගෙන යනවා. ඒ මල් ටික කවුරු හරි කෙනෙක් නූලක් කරගෙන ඔක්කොම එකතු කරලා මල් මාලාවක් වගේ හදලා මේ මේසයක් උඩ තිබ්බට හුලඟක් ආවට ලේසියෙන් ගහගෙන යන්නේ නැහැ. ඇයි දැන් මල් මාලාවක් වගේනේ. මල් මාලාවක් වගේ. ඒ නිසා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න කලින් ධර්මයේ තිබ්බේ ආසනයක් උඩ මල් වෙන වෙනම තියලා තියෙනවා වගේ. ඇයි ටිකක් දිව්‍ය ලෝකේ, ටිකක් මනුස්ස ලෝකේ, ටිකක් බ්‍රහ්ම ලෝකේ මේ ආදී වශයෙන්. නමුත් මල් මාලාවක් වගේ මේ ධර්මයේ එකතැනකට එකතු කරලා හැදුවේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ පින්නතුනි, වෙන වෙනම මල් ආසනයක් උඩ තියලා තියෙනකොට හුලඟක් ආවොත් ගහගෙන යනවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ ධර්මයට වඩා ඉහළින් මතවාදයක් ආපු ගමන් ධර්ම ඉක්මනට විසිරෙන්න පුළුවන්. ධර්ම ඉක්මනට විසිරෙන්න පුළුවන්. ඒ ශක්තිමත් නෑනේ. හැබැයි උන්වහන්සේ දැනගත්තා මේ ධර්මයේ තැන් තැන් වල තියෙන ධර්ම එකතැනකට එකතු කරගත්තොත් මොන මතවාද ලෝකේ ඉස්මතු වුණත් භාගතුන් වහන්සේගේ මතවාදේ නැත්නම් ධර්මයේ කඩන්න මේ ලෝක කාටවත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ දස සංඥා කොහොමත් ආනන්ද හාමුදුරුවන්ට එකපාරයි යමක් කියන්න ඕනේ, එකපාරින් මතක තියාගන්න පුළුවන්. පින්වත්නි, අපි එකපාරක් ආනන්ද හාමුදුරුවෝ එකපාරක් අරහං කියන වචනේ කියනකොට භාගතුන් වහන්සේට පුළුවන් අටපාරක් අරහං කියලා අවසන් කරන්න. ආනන්ද හාමුදුරුවෝ අටපාරක් අරහං කියන වචනේ කියනකොට බුදුහාමුදුරුවන්ට පුළුවන් 16 වතාවක් අරහං කියලා අවසන් කරන්න. සාමාන්‍ය කෙලෙස් සහිත පුදග්ජන අපි එකපාරක් අරහං කියනකොට භාගතුන් වහන්සේට පුළුවන් 124 වතාවක් අරහං කියලා අවසන් කරන්න. බුද්ධ වචනේ තරම් විහිදෙනවා. බොහෝ ප්‍රමාණයකට හෙන්න එකතැනක ඉඳගෙන බුදුහාමුදුරුවන්ට දේශනා කරන්න පුළුවන් ධර්මයේ. පින්නතුන්ට මතකනේ බර්ණ සිසිපතන මිගදා ඉඳන් දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අකනිටා බබළුවට මැහුණා. නමුත් දේශනා කළේ කොහේනන්ද? ඉසිපතන මිගදා ඉඳගෙන. අන්න බුද්ධ වචනේ විහිදී ගියා. ඇයි ඒ? භාගතුන් වහන්සේ වචනේ පරිසම් කරගත්තා. සසර පුරාවට බුදු වෙනකන් කටින් කවදාවත් නරක වචනයක්, කේලම් වචනයක්, හිස් වචනයක්, පරුස වචනයක් පිට කළේ නෑ. භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා, ආනන්ද දස සංඥා නම් කවරේද? 1 අනිච්ච සංඥා, 2 අනත්ත් සංඥා, 3 අසුභ සංඥා, 4 ආදීනව සංඥා, 5 පහාන සංඥා, 6 විරාග සංඥා, 7 නිරෝධ සංඥා, 8 සබ්බ ලෝකේ අනබිරත සංඥා. පස්සේ විතර කරනවා 9 සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, 10 ආනාපාන සති. මේවට කියන්නේ දස සංඥා කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේ දස සංඥා 10ම උගන්වනවා ආනන්ද හාමුදුරුවන්ට
කියනවා ආනන්ද මේ 10 ඉගෙනගෙන යන්න කා ගාවටද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේ ළඟත් මේ දස සංඥා මේ විදියටම කියන්න. එතකොට ආනන්ද ගිරිමානන්දගේ අසනීපය හේතු වශයෙන් නැති වෙලා යයි කිව්වා. පළවෙනි එක තමයි කතමා චානන්ද අනිච්ච සංඥා. ආනන්ද අනිත්‍ය සංඥාව කියලා කියන්නේ කොමක්ද? භාගතුන් වහන්සේ වදාලා ආනන්ද ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. ආරණ්‍යයක් කියලා කියන්නේ පින්නතුනි ශක්තිමත් පුරුෂයෙක් නැත්නම් මධ්‍යම වයසේ පුරුෂයෙක් තරුණයෙක් ගමේ කඩුල්ල නැත්නම් ගමේ සීමාව තියෙන්නේ ඒ සීමාවේ ඉඳලා ශක්තියක් මහ විශාල ශක්තියක් අරගෙන ඒ පුරුෂයා ගල් කැටයක් විසි කරනවා ඈතට. ගමේ මායිමේ ඉඳලා විසි කරලා ඒ ගල් කැටේ වැටුණු තැනට ගිහිල්ලා ආයිමත් ඒ ගල අරගෙන ආපහු දෙවෙනි පාරටත් විසි කරනවා. අන්නේ ගල දෙවෙනි තැන වැටුණු තැන ඉඳලා බඹ 500ක් එහාට මනිනවා මැනලා ඒ බඹ 500ක් එහාට යම් තැනක මැනලා අවසන් වුණාද එතනින් පස්සේ තමයි තියෙන්න ඕනේ ආරණ්‍යය. ඒ කියන්නේ අරඤ්‍යගතෝවා ආරණ්‍ය තියෙන්නේ එතන. බඹ 500ක් එහාට. නිකන් නෙවෙයි එකපාරක් ගල විසි කරලා දෙවෙනි පාරත් ඒ ගල විසි කරලා එතන තමයි මනින්නේ. බඹ 500ක්. ඒ බඹ 500ක් මැනලා අවසන් වෙන්නේ යම් තැනකද ආන්න එතන තමයි ආරණ්‍ය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා. රුක්කමූල කියලා කියන්නේ ගහක් මුලකට සතෙක් සර්පෙක් නැති තැනකට. ශුඤ්ඤාගාරගතෝවා. ශුඤ්ඤා කියලා කියන්නේ පින්නතුනි බොහොම හිස්. ගාර කියලා කියන්නේ ගෙට. හිස් ගේකට භික්ෂුවක් ගිහිල්ලා කල්පනා කරනවා කුමක්ද? අනිත්‍ය සංඥා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය දකින්න ඕනේ මොන වශයෙන්ද? අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. ආන්නේකට තමයි කියන්නේ අනිච්ච සංඥාව කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන ආනන්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නැත්නම් පංච උපාදානස්කන්ධය යම් දවසක කෙනෙකුට අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් නම් නිට්ටය වශයෙන් නොදකින්න පුළුවන් නම් ආන්න එදාට ජීවිතේ යථා ස්වභාවයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. රූප බුදුහාරු දේශනා රුප්පතිති රූපං. රූපය කියලා කියන්නේ පින්නතුනි කොමකටද? කැඩෙන බිඳෙන වෙනසන නිසා තමයි මේකට රූපය කියලා කියන්නේ. නිට්ටය නෑ මේක. රූපේ බුදුහාමුදුරු උපමා කළේ මොකේද? පේන පින්ඩූපමං රූපං. පෙන පිනක්. ඒ කියන්නේ පෙන පිනක් හැදෙන්නේ බුබුලු රාශියක් එකතු වෙලා. මේ රූපයත් නැත්තම් මේ කයත් හැදෙන්නේ ධාතු ගොඩක් එකතු වෙලා. රාශියක එකතු වෙන තමයි මේ රූපය හැදලා තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා කුමකින්ද මේ ආනන්ද රූපේ කැඩෙන්නේ බිඳෙන්නේ? සමහරුන්ට සීතල හුලන්න බෑ මේ රූපේට. සමහරුන්ට උෂ්ණය හුලන්න බෑ. සමහරුන්ට සර්පයන් දෂ්ට කිරීමෙන් ඒ වගේම පිපාසයේ ඇතිවීම තුළ මේ රූපේ බෙදෙන්න පුළුවන්. ආනන්ද මේ රූපය තුළ රත්තරන් නැහැ. මේකේ රිදී නැහැ. මේකේ නෙළුම් මල් නැහැ. මේකේ මුතු නැහැ. මේකේ මණික් නැහැ. මේකේ තියෙන්නේ මහ කුණු ගොඩක්. ඉතින් මේ රූපය නිත්‍ය වශයෙන් දකින්න පුළුවන්ද? බෑ. ඒක තමයි කිව්වේ පංච උපාදානස්කන්ධේ පිළිබඳව යම් කෙනෙකුට අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් නම් ආන්න ඒකට තමයි කිව්වේ අනිත්‍ය සංඥාව කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වර එක
මිනිස්සු මේ රූපේ විතරක් මම මගේ කියලා ගත්තනම් මහණනි මට ඒත් කමක් නැහැ. මොකද ඒකාත්මිකද මේ රූපේ ඉවරයිනේ. මිනිස්සු මනසත් ආත්මීය වශයෙන් ගන්නවයි කිව්වා. මනස ආත්මීය වශයෙන් ගත්තොත් පින්නතුනි ඒක ඒකාත්මිකද ඉවර වෙන්නේ නැහැ. මේ කිව්ව රූපේ ආත්මීය වශයෙන් ගන්න එක හොඳයි කියන එක නෙවෙයි. රූපේ ආත්මීය වශයෙන් ගත්තත් කමක් නැහැ. මොකද ඒකාත්මිකදී ඒක ඉවරයි. දැන් අපි අපවත් වුණා මේ රූප මෙතනින් ඉවරයි. නමුත් මනස ඉවර වෙයිද? නෑ. ඔය ඇත්ත මැරුණා ඔය රූපය උතනින් ඉවරයි. නමුත් මනස හවරයක් වෙයිද? නෑ. ඒ මනසනේ පින්නතුනේ භවෙන් භවයට මේ රූපේ ආත්මී වශයෙන් ගන්න එක හොඳයි කිව්ව නෙවෙයි මේ. රූපේ ආත්මී වශයෙන් ගත්තත් කමක් නෑ. මොකද ඒකාත්මිකදී ඒක ඉවරයිනේ. දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේට සිතින් සෑම දෙයක්ම ක්‍රියාත්මක කර කර වද දුන්නා. නමුත් දේවදත්තගේ රූපේ දැන් නැහනේ. අන්න භාගතුන් වහන්සේට වද දීපු එකේ විපාකේ නිසා තාමත් දුක් විඳිනවන්න. ඒ රූපේ නිසාද? නෑ, මනස නිසා. ඒක කිව්වේ රූපේ නැති වුණත් ඒකාත්මිකදී අහෝසි වෙන්න පුළුවන්. නමුත් මනස හවරයක් වෙන්නේ නෑ. ඊට පස්සේ පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති නොහික්මුණු ඒ වගේම අෂ්ටුතවත් ඒ කියන්නේ බණහන් නැති පෘථග්ජන කාමාදී අකුසල ධර්මයන්ගෙන් සිත පවතින පුජ්‍යලයා විසි වැදෑරුම් සක්කාය දිට්ඨියක් ඇතුව මේ රූපය නැත්තම් පංචස්කන්ධය දිහා බලනවා. මොකද්ද පින්නතුනේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූපය ආත්මයේ ලෙස බලනවා. එකයි. ආත්මේ රූපේ ලෙසින් ගන්නවා. දෙකයි. රූපෙහි ආත්මය ඇතයි බලනවා. තුනයි. ආත්මෙහි රූපය ඇතයි බලනවා. කීයද? හතරයි. රූපය හතර ආකාරයකට, වේදනාව හතර ආකාරයකට, සංඥාව හතර ආකාරයකට, සංකාර හතර ආකාරයකට, විඥාන හතර ආකාරයකට. ඔක්කොම කීයද? 20යි. මෙන්න මේකට තමයි කියන්නේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා. විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය. යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ රූපේ මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා ඒ කල්පනා කරන්නේ බනහන් නැති අෂ්ටුතවත් පෘථග්ජන ඒ විතරක් නෙවෙයි ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක්ම තමයි කොහෙම කල්පනා කරන්නේ. මේ රූපේ ආස්වාදයක් තියෙනවා. මේ රූපේ ආදීනවයක් තියෙනවා. ඒ වගේ මේ රූපේ තුල නිස්සරණයකුත් තියෙනවා. සෑම දෙයකම පින්නතුනි ආස්වාදයේ ළඟම ආදීනවෙකුත් තියෙනවා. ආදීනවෙ ළඟ මිදීමකුත් තියෙනවා. ඒ නිස්සරණය කියලා කියන්නේ. දැන් ඔන්න චිත්‍රපටියක් බලනකොට ඕකේ නළුවෙක් ඉන්නවා, නිලියක් ඉන්නවා. ඒ දෙන්නටම හතුරුකම් කරන තුන්වෙනෙක් ඉන්නවා. ඒ චිත්‍රපටයේ තුල අපි කැමති නළුවට හරි, නිලියට හරි යහපතක් වෙනකොට ඒකෙන් අපිට ලොකු සතුටක් තියෙනවා. ඒක තමයි ආස්වාදය. හැබැයි නළුවට නිලියට තුන්වෙන්න ඉඳගෙන පීපාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් අපිට දුකයිද? දුකයි. ඒක තමයි ආදීනවේ. එතකොට මේම ගැහුවයි බැන්නයි පොළු පාරක් ගැහුවයි කියලා මේ පිළිබඳව හිත හැමදාම ආදීනවේ තුලම ඉන්නවද? නැත්තම් නිස්සරණ හැටියට මේකෙන් මිදෙනවද? මිදෙන්න ඕනේ. සමහරුන්ට මිදෙන්න බෑ. එකම දේ ගැන සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කල්පනා කරනවා. මනසින් භුක්ති විඳිනවා. කොහොමද මිදෙන්නේ? මිදෙන්න පුළුවන්. ඕවා මේ ලෝකේ මිනිස්සු රඟපාන්න කරන වැඩ. ඔය ගැහුවේ බැන්නේ පොල්ලෙන් ගැහුවේ ලේ වැගිරුවේ ඕවා නිකන් බොරුවට රඟපාන ලෝක කරන වැඩ. ඒ මිනිස්සු හොඳට රඟපාලා කෝටි ගණන් සල්ලි හම්බ කරලා ලස්සන මාලිගා හදාගෙන ජීවත් වෙනවා. මේ කොහෙන්ද මිනිස්සු මේ බලලා හරියට දුක් වෙනවා.
මේ චිත්‍රපටියක් බලන්න එපා කියව නෙවෙයි. ඒක දැක්ක එතනින් ඒක ඉවරයි. ඒ තමයි රහතන් වහන්සේ එදාට ඒ ලෝකයේත් එක්ක තියෙන සීලුම ගනුදෙනු පින්නතුන් නතර කරනවා. අපි ගනුදෙනු තාම නතර කළා නෑ. ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු අපි නිත්‍ය වශයෙන් සමාලාට දකිනවා. නමුත් රහතන් වහන්සේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු නිත්‍ය වශයෙන් දකින්නේ නෑ. අනිත්‍ය සංඥාවෙන්ම පින්නතුනේ දකිනවා. ඊළඟට වේදනාව. රූප වේදනා. බුදුහාමුදුරු වේදනා උපමා කළේ වේදනා බුබ්බුලෝපමා. වේදනාව හරියට දීබුබුලක් වගේ කිව්වා. බුබුලක ස්වභාවය තමයි පින් ටික දුරක් යනවා බිඳෙනවා. තව බුබුලක් එනවා ඊට වැඩි දුරක් යනවා ආයි බිඳෙනවා. සැප වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. සැප වේදනාවත් අනිත්‍යයි. දුක්ඛ වේදනාවත් අනිත්‍යයි. කොහොමද එහෙම වෙන්නේ? දැන් භාවනා කරනකොට ටික වෙලාවක් යනකොට මතුවෙන්නේ රිදෙනකොට මතුවෙන්නේ දුක්ඛ වේදනාව. කකුල රිදෙනකොට එහෙම ඒ දුක්ඛ වේදනාව. හැබැයි ඉරියව්ව මාරු කළාම ලැබෙනවා සැප වේදනාවක්. සැප වේදනාවේදී දුක්ඛ වේදනාව නැති වෙන්නේ දුක නිත්‍ය නිසාද අනිත්‍ය නිසාද? අනිත්‍ය නිසා. සැප වේදනාවක් ලැබෙනකොට දුක් වේදනා නැති වෙන්නේ දුක අනිත්‍ය නිසා. ඒකනේ කිව්වේ යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක අනිත් අනිත්‍ය නම් ඒක දුකයි. දැන් සමහරු භාවනා කරනකොට පින්නතුනි ඉරියව් මාරු කරනවනේ. ඉරියව් මාරු කළාට වරදක් නැහැ. බොහෝ දෙනෙක් කරන්න ඕනේ පින්නතුනි වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ටික වෙලාවක් භාවනා කරනකොට කකුල් රිදෙනවා. එතකොට ඉරියව් මාරු කළාම ලැබෙන්නේ සැප වේදනාවක්. සමහරු ඒ දුක් වේදනාව ලැබෙනකොට දුක් වේදනාවේ ගැටෙනවා. ඉරියව් මාරු කළාම සැප වේදනාවක් ලැබෙනවනේ. ඒකේ ඇලෙනවා. එතකොට දුකේදී ගැටෙනවා, සැපේදී ඇලෙනවා. මුළු පැය පුරාම කරලා තියෙන්නේ භාවනාවක් නෙවෙයි, ඉරියව් මාරු කර කර වේදනාවත් එක්ක පොර බැදිල්ලක් විතරයි. කරන්න ඕන එකම දේ තමයි වේදනාව මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. ඒකට තේරුම් ගන්න ඕනේ සැප වේදනාවත් අනිත්‍යයි, දුක්ඛ වේදනාවත් අනිත්‍යයි, අදුක්ඛම සුඛ වේදනාවත් අනිත්‍යයි. රූප වේදනා ඊළඟට සංඥා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. බුදුහාරු එක දේශනා කළේ උපමා කළේ මොකේද? මිරිගුවක් හැටියට. මුවා වතුර තිබහ වෙලා කැලෑවෙන් එළියට ඇවිල්ලා අපිටම තාරපාරක් කියලා මහ ගිනි දවල්. අනේ මුවාට බලනකොට පේරෙනවා ඈත තියෙන වතුර කියලා. වතුර නෙවෙයි ඒ තාරපාර රත් වෙලා මිරිගුවක් ඒ. මුවා එතෙන්ටත් දුවනවා. එතන කියලා ඔලුස්සල බලනකොට මුවාට පේනවා මෙතන නේ වතුර තියෙන්නේ අතනයි කියලා උතෙන්ටත් දුවනවා. හම්බෙන වතුරක් නැහැ. මිරිගුවක් විතරයි. වතුර තියෙනවයි කියන සංඥාවකට මුවා රැවටෙනවා. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කළා මහණෙනි මිනිස්සුත් මේ එක එක රූප සංඥා තියෙනවා, ශබ්ද සංඥා තියෙනවා. මිනිස්සු රූපයට රැවටෙනවා. සමහර මිනිස්සු ශබ්දයට හරි ආසයි, ශබ්දයට රැවටෙනවා. ඒ හැම දෙයකම නිත්‍යභාවයක් තියනවද? නෑ. නිත්‍යභාවයක් තියෙනමයි කියලා හිතාගෙන ගියාට පසු කාලිනව තේරෙනව පින්නතුනි අන්තිමට වැඩක් නෑ, අනිත්‍යයි මේකේ තියෙන්නේ කියලා. මිනිස්සු පළවෙනි කාමයක් හොඳ නෑ කියලා දෙවෙනි කාමයකට යනවා. බලනකොට පළවෙනි කාමයේ තිබුණු දුකමයි දෙවෙනි කාමෙත් තියෙන්නේ. ලෝකේ ඕන තරම් තියෙන්නේ. මිනිස්සු දෙවෙනි කාමයේකුත් අතහැරලා තුන්වෙනි කාමයකට යනවා. බලනකොට පළවෙනි එකේ දෙවෙනි එකේ තිබුණු වඩාට දුකක් තමයි තුන්වෙනි කාමයේ තියෙන්නේ. බුදුහාරු දේශනා කරනවා ඒක. අර මස් කෑල්ලක් අරගෙන තැනකට විසිකලාම කපුට ඔතෙන්ටත් ගිහිල්ලා වහනවා. ඒ මස් කෑල්ලම තව තැනකට විසිකලාම ඒ කපුට ටික එතෙන්ටත් යනවා. උන් හිතන මේ පළවෙනි මස් කෑල්ලට වඩා දෙවෙනි මස් කෑල්ල බලනකොට එකම දේ තමයි. අන්තිමට පොර කාලා දුක් වෙලා තමයි අන්තිමට අවසන් වෙන්නේ. ඒත බුදුහාමුදුරු දේශනා කරනවා යම් කෙනෙක් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා මේ හැම දෙයකම
හැවටෙනවා නිත්‍යභාවයක් නැහැ මහණෙනි. රූප වේදනා සංඥා සංකාර. සංකාර බුදුහාඳුරු උපමා කළේ සංකාරා කදලෝපමා කෙසෙල් කඳකට. කෙහෙල් ගහක් අරගෙන පතුරු ගලවනවා. පළවෙනි පිත්ත ගලවනවා. දෙවෙනි පිත්තත් ගලවනවා. මොකක් හොයන්නද? අරටු හොයන්නේ. හම්බෙන අරටුවක් නෑ කෙහෙල් ගහේ. හැබැයි පොත්තෙන් පොත්ත පිත්තෙන් පිත්ත ගලවනවා. අරටු හොයන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඒ වගේ තමයි මහණෙනි මිනිස්සු ජීවිතවල සංකාර ගොඩ නගනවා. ඇයි මේ මති මතාන්තර මේ බලාපොරොත්තු සිතිවිලි සංකල්පනා මේ ඔක්කොම තුල ගොඩ නගන්නේ මොනවද? එකතු කරන්නේ මොනවද? සංස්කාරය. සංස්කාරය. පළවෙනි පිත්තට වඩා දෙවෙනි පිත්ත සුදු පාටයි. කෙහෙල් ගහේ. දෙවෙනි පිත්තට වඩා තුන්වෙනි පිත්ත සුදු පාටයි. ගලවනෝ අරටු හොයන්න හම්බෙන අරටුවක් නැහැ. පතුරු ගැහුවනම් කෙහෙල් ගහ පට්ට ගැහුවනම් ඒක කරගහන් යන්න ඕන කවුද? අනුම් පතුරු ගහපු කෙහෙල් ගස් වෙන කවුරුවක් කරගහන්නේ? වෙන කවුරුත් කරගහන්නේ. ඒ මනුස්සයට තමයි කරගහගෙන යන්න වෙන්නේ. ඒ කියන්නේ සංස්කාර එකතු කළා නම් අරන් යන්න වෙන්නේ Tamanටම තමයි. වෙන කවුරුත් අරන් යන්නේ නැහැ. මේ බලාපොරොත්තු තියාගන්න එපා කවුනේ ජීවිත තුළ. ඒව තේරුම් ගන්න ඕනේ. මේ බලාපොරොත්තු මතිමතාර්ථ සංකල්පන අභිමතාර්ථ මේ සීළු දේම තුළ නිත්‍යභාවයක් නැහැ කියන බව තේරුම් ගන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. විඥානේ හරියට මායාවක් වගේ කිව්වා. ওই විඥාකාර ඒ කියන්නේ මැජික් පෙන්වන මිනිස්සු ඒ මිනිස්සු දන්නවා බොරුවක් කරන්න කියලා. අනුන් රැවටීමක් මම කරන්න කියලා. ඒ වගේ තමයි මහණෙනි මේ සිතත් සෑහෙන කාලයක් නොබලා රැවට්ටුවා. හිත ඉල්ලන්නේ මොනවද? අපි මේ හැම දෙයක්ම අරගෙන දුන්නනේ. නැද්ද? මොන කඩේකින් හරි අපේ එක හොයලා ගෙනත් දෙනවනේ. ඒ හිත දන්නවා මම ඉල්ලන්නේ මොකද්ද? මට මේ මිනිස්සයා මේක අරගෙන දෙනවා. එතකොට අපි වැඩ කරලා තියෙන්නේ කාට ඕන විදියටද? සිතට ඕන විදියට. නමුත් බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මොකද්ද? මහණෙනි හිතට ඕන විදියට වැඩ කරන්න එපා. නුඹලට ඕන විදියට නුඹලා හිත හදාගන්න. ආණ්ඩදාට තමයි ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. එතන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ නැත්නම් පංච උපාදානස්කන්ධේ පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් දැකීම තමයි මොකද්ද? අනිච්ච සංඥාව කියලා කියන්නේ. කෙලස් තියෙන තාක්කල් පින්නතුනේ අරමුණේ ගැටෙනවමනේ. ගැටුනොත් අනිවාර්යෙන් මුලාවට පත් වෙනවාමයි. රූපස්කන්ධයේ කෙරෙහි ඇලීම ගැටීම මුලා වීම මේකට තමයි කියන්නේ රූප උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද අනත්ත් සංඥා. ඒ කියන්නේ ආනන්ද අනාත්ම සංඥාව කියලා කියන්නේ කොමක්ද? දැන් මේක උගන්වන්නත් ඕන කාටද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. මේ පින්නතුනි ගිරිමානන්ද හාමුදුරුවන්ට ජීවිතයේ ඇති යථා ස්වභාවය නුවණින් දකින්න භාගතුන් වහන්සේ මේ බොහොම ලස්සන දහමක් උගන්වන්නේ. උන්වහන්සේට විතරක් නෙවෙයි අපි කාටත් එක ගොන්නව පාඩමක් ලස්සන පාඩමක් මේක. ඒකනේ අපි කෙනෙක් අසනීප වුණාට පස්සේ වුණත් ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරනවා. බොජ්ජංග පිරිත එහෙම සජ්ජායනා කරනවා. ඒ නිසානේ පිරුවානා පොත් වහන්සේ තුලත් මේ ගිරිමානන්ද සූත්‍රය මේ විදිහට තියෙනවා. පිරිත් කියනකොට පින්නතුනි මෙන්න මේ වගේ යන්තම් හරි ඡායා මාත්‍රෙන් හරි තේරුම දැනගෙන කියනකොට ඒක වඩාත් හොඳයි. ඒක කියන්නම් වාලේ කියනවට වඩා ඡායා මාත්‍රෙන් හරි තේරුම දැනගන්න ඕනේ. දැන් අපි කාටත් කර්ණීය සූත්‍රයේ තේරුම යන්තම් හරි පාඩන්නේ මතකයි. නමුත් මේ ගැඹුරු සූත්‍ර දේශනාවල එහෙම මතක නැහැ. නමුත් තේරුම් ගන්න ඕනේ යන්තම් හරි ඡායා මාත්‍රේ මතක තියාගෙන කියනකොට ආනිසංස පක්ෂයත් වැඩි වෙනවා. ඒ තේරුම අර්ථය දැනගෙන පින්නතුනි කියන්නේ. පිරුවානා පොතේ දෙවෙනි බණවර හැටියට තමයි ගිරිමානන්ද සූත්‍රය සඳහන් වෙන්නේ. කතමා චානන්ද අනත්ත් සංඥා. අනාත්ම කියලා කියන්නේ පින්නතුනි පුජ්‍යලත්වයක් නැහැ.
පිනතුන්ට මතකද පස්වග මහණුන්ට භාගතුන් වහන්සේ දේශනා කළ දෙවෙනි සූත්‍රය තමයි අනත්ත ලක්කන සූත්‍රය. බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ රූපය අනාත්මයි. මේ රූපය ආත්ම වීනම් ඒ කියන්නේ Tamanට ඕන හැටියට පවත්වන්න පුළුවන් නම් එහෙනම් මහණෙනි මේකේ ආබාධ නැහැ. ඇයි Tamanට ඕන පවත්වන්න පුළුවන්නේ? Tamanට ඕන පවත්වන්න බැරි නිසා තමයි ඒක අනාත්මයි කියලා කියන්නේ. මොකද්ද මේ අනාත්ම වෙන්නේ? රූපං අනත්තා, සද්ධා අනත්තා, ඝානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවහා අනත්තා, රස අනත්තා, කායෝ අනත්තා, මනෝ අනත්තා, පොට්ටබ්බා අනත්තා. ද්වාදස ආයතන. ඇස කන නාසය දිව ශරීරය සහ මනස, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්ම. 6 6 12යිනේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඇස චක්කුං නිච්ඡං වා අනිච්ඡාතේ. මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? අනිච්ඡං බන්තේ. ස්වාමිනී මේ ඇස අනිත්‍යයි. යම්පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාතේ. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුක්ඛං බන්තේ. ස්වාමිනී ඒක දුකයි. යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනුතං සමුනුපස්සිතුං ඒසෝ මම ඒසෝ හමස් මේසෝ මේ අත්තාතේ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනව නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ පවත්වන්න පුළුවන්ද බැරිද? නෝ හේතම් බන්තේ. ස්වාමිනී එහෙම පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි එහෙම පවත්වන්න බැරි? මේක මට ඕන විදිහට පවතින්නේ මේ තුල පුජ්‍යලිකත්වයක් නැති බව පින්නතුනි මතක තියාගන්න ඕනේ. මේක ආත්ම වෙනව නම් ලෙඩ වෙන එක, ජරාවටපත් වෙන එක ඔක්කොම නතර කරන්න පුළුවන්. ආත්ම භාවයක් නැත්නම් ආත්ම කියන සංකල්පයක් මේක තුල නැති නිසාම තමයි මොකක් කියන්නේද? අනාත්ම කියන්නේ. පින්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ මේ ඇසකන නාසයේ දිව මේ ටික බොහොම ලස්සන උපමාවකට බුදුහාරු පැහැදිලි කළා. ඇස පළගැටියා ඉන්නේ. පින්න දන්නෝ මේ උපමාව. පළගැටියා පහන් දැල්ලට හරි ආසයි. ඒක දකින්නකොට ඌට හැට හරි සනීපයි. ඇසේ ආස්වාදයේ විඳින්න වැඩිකමට ඌ පහන් දැල්ලට පනිනවා. හැබැයි පහන් දැල්ලට පනින්නේ ඌගේ විනාශයට. බුදුහාරු දේශනා කරන මහණෙනි මිනිස්සු ඇස පිනවන්න කියලා හිතාගෙන මේ රූපේ කෙරෙහි යම් කිසි ඇලීමක් ඇති කරගෙන නිකන් විනාශ ස්වභාවයටපත් වෙනව කවුරු වගේද? පළගැටියා වගේ. ඊළඟට කන මෝ නෑ වැද්දෝ කැලෑ විදගෙන වස්තනු රාවයක් පිඹිනවා. වස්තනු රාවය කියන්නේ පින්නතුනි බටනලා හඬට. ඒ බටනලා හඬ අහන්න හරි ආසයි මුව. මුව මොකද කරන්නේ? බටනලා හඬ පිඹිනකොට මේකට ලං වෙනවා. ලං වෙනකොට වැද්ද කරන්නේ මොකද්ද? ඊතලයක් අරගෙන විදිනවා. දැන් මුව මොකේට ආසාවෙන්ද මේ ලං උනේ? මොකක් පිනවන්නද? කන පිනවන්න කියලා හිතාගෙන මුව ඒ විදියට කටයුතු කරනකොට වැද්දගේ ඊතලේ වැදිලා විනාශ ස්වභාවයටපත් වුණාසේ මහණෙනි මේ ලෝකෙ මිනිස්සුත් කන පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයටපත් වෙනවයි කිව්වා. ඊළඟට නාසය. පින්නතුන්ගේ සමහර කාර්යවලට ඇතුන්ගේ මද ගලනවා. අපිට ගඳ වුණාට මීමැස්සන්ට හරි සුවඳයි. මීමැස්සෝ ඇතාගේ කනේ වහනවා. ඇතා කන් දෙක හොලවනකොට කම්පල පහර වැදිලා මීමැස්ස මරණයටපත් වෙනවා. මීමැස්ස මොකක් පිනවන්න දාවේ? නාසය පිනවන්න. නාසය පිනවන්න ඇවිල්ලා මීමැස්ස විනාශ ස්වභාවයටපත් වුණාසේ මහණනි මේ ලෝකෙ මිනිස්සුත් නාසය පිනවන්න කියලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයටපත් වෙනවයි කිව්වා. ඊළඟට දිව. මහණනි මාළුන්ට ගංගාවල ඇලදොලවල කොච්චර කන්න දේවල් තිබුණත් කන්නේම අර බිලිය කොකට අඹුරුප ගැඩවිලා. ඒ ගැඩවිලා කනකොට බිලිය කොකට අහු වෙනවා මැරෙනවා. මොකක් පිනවන්නද මාළු ආවේ?
දිව පිනවන්න. දිව පිනවන්න ගිහිල්ලා මාළුවා විනාශ ස්වභාවයටපත් වෙන ආසේ මහණෙනි මේ ලෝකෙ මිනිස්සු දිව පිනවන්න ගිහිල්ලා නිකන් නිකුණ විනාශ ස්වභාවයටපත් වෙනමයි කිව්වා. නිත්‍යභාවයක් නැහැ මේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් පවත්වන්න පුළුවන් වෙන්න එපාය. බැහැනේ මේක පවත්වන්න. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ ශරීරය. ඇතෙක් කැලෑවට යනවා. කැලෑවට ගිහිල්ලා ඇතින්නක් එක්ක යාළු වෙනවා. යාළු වෙලා දෙන්න කයත් හොඳට පිනවගෙන ආපහු ගමට එනවා. ගමට ආවට පස්සේ මිනිසුන්ට කොටු වෙනවා. අලියැත්තු ගත්තාම මිනිසු නිකන් ඉදීය කොටන් අද්ද ගන්නවා. මිනිසුන්ට ඕන වැඩ කර ගන්නවා. අර ඇතාට නිකන් ඉන්න බැරුව කැලෑවට ගිහිල්ලා ඇතින්නක් එක්ක යාළු වෙලා කයත් පිනවගෙන ගමට ඇවිල්ලා මිනිසුන්ට කොටු වෙලා කොටන් අදින්නාසේ මහණෙනි මේ ලෝකෙ මිනිස්සුත් කය පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයටපත් වෙනමයි කිව්වා. බුදුහාමුදුරු දේශනා කළේ. ඒ නිසා තේරුම් ගන්න කිව්වා මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ කිසිම දේ තුල ආත්ම කියන ස්වභාවයක් නැහැ. මේ හැම දෙයක්ම අනාත්මයි. ඊට පස්සේ කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඇසට ගැටෙන්නේ රූප, කනට ගැටෙන්නේ ශබ්ද, නාසයට ගැටෙන්නේ ගන්ධ සුවඳ, දිවට දැනෙන්නේ රස, කයට දැනෙන්නේ පහස. පින්නතුන්ට පුළුවන් නම් කියන්න ඇහැ රූපයට සංයෝජනයිද? නෑ. රූපේ ඇසට සංයෝජනයිද? නෑ. කළු ගුණෙක් ඉන්නවා. සුදු ගුණෙක් ඉන්නවා. කළු ගුණ සුදු ගුණාට සංයෝජනයිද? නෑ. සුදු ගුණ කළු ගුණාට සංයෝජනයිද? නෑ. යම් දෙලාවක කළු ගුණයි සුදු ගුණයි දෙන්න මිනිස්සේ කඹයක් අරගෙන ලණුවක් අරගෙන මේ දෙන්නකට බඳිනවා. දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි. එහෙනම් ඇහැ රූපයට සංයෝජනයිද? නෑ. රූපය ඇතර සංයෝජනයිද? යම් දවසක ඇසත් රූපයත් දෙකේකට බැඳොත් දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි. කළු ගුණාගේ සුදු ගුණාගේ කඹේ කවුරු හරි මිනිස්සේ කපනවා. මෙදෙන් කපනවා. දැන් කළු ගුණා යන්නේ ඌට ඕන පැත්තේ. සුදු ගුණා යන්නේ ඌට ඕන පැත්තේ. ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනේ නැමැති කඹය තීක්ෂණ ප්‍රඥාවෙන් කවුරු හරි කෙනෙක් කපලා අහක් කරගත්තොත් ඇහැ පැත්තක රූපේ පැත්තක. මේක රහතන් වහන්සේ බොහොම ලස්සන අපූර්වට කළානේ. රහතන් වහන්සේ පින්නතුන්ට මතකනේ ඇස නිසයි රූප දකින්න කියලා ඇස් දෙකට හානි කරගත්තද? නෑ. රූප නිසයි දකින්න ලැබෙන කියලා ලෝකෙකින් රූප වලට හානි කළාද? නෑ. එහෙනම් ඇසට හානි කරගත්තෙත් නෑ. ලෝකේ රූප වලට හානි කළෙත් නෑ. ඒ දෙකටම හානිනකොට රහතන් වහන්සේ මොකද්ද කළේ? ඇසත් රූපයත් අතර තිබුණු තෘෂ්ණා බන්ධනයේ සුදු පාට කඹය ඇසත් රූපයත් අතර තිබුණු තෘෂ්ණා බන්ධන නැමැති කඹය තීක්ෂණ ප්‍රඥාවෙන් කප අයින් කළා. එතකොට තේරුම් ගන්න ඕනේ ඇහැ අන්ධ කරගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නෙත් නෑ. ලෝකේ බාහිර රූප වලට හානිය කළා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නෙත් නෑ. බාහිර රූපේ නෙවෙයි පින්නතුනි ප්‍රශ්නය. අපි මේ හැම දෙයක්ම ආත්ම වශයෙන් දකින්නකයි තියෙන ප්‍රශ්නය. ලෝකේට අයිති බොහෝ දේවල් අපි අපේ කරගත්තා. අපි හිතුව ඒවා අපේ කියලා, මගේ කියලා, මට අයිති කියලා. බලනකොට අන්තිමට තමයි තේරෙන්නේ මට අයිති නෑ. මේවා ලෝකේටයි අයිති. හැබැයි ඒ දේ තේරෙනකොට අපිට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. රූපේ තුල ආත්මීය භවක් නැත්තම් අපි එදා මේක අතහරින්න ඕනේ. නමුත් අපි අතහැරියේ නෑ. අපි ඉතින් මේ සසරෙත් ඉගිය ජීවිතය තුලත් පින්නතුනි අපි කවුරු වර වෙලා හිටියනේ. එදත් අපි මේ ඇස් දෙකෙන් රූප දැක්කනේ. එදා රූප දැකලා ආවරයක් කරගත්තා නම් ආපහු රූප දකින්න අපිට හැක් ලැබෙයිද නැද්ද? හැක් ලැබෙන්නේ නැහැ. ඇයි එදා දැකලා ඉවර කළා.
නමුත් එදා බලලා ඉවර කරගන්න බැරි වුණා. තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසායි අපිට ආපහු හැක් ලැබුණේ. දැනුත් මේ බලනවා අපි හිතනවා දැන් දකින්න දේවල් වලත් ආත්මයක් ඇති කියලා. මටයි තේ කියලා. අනේ බලනකොට මේ හැමදේම අනාත්මයි. ඇහත් අනාත්මයි. ඇසට දකින රූපත් අනාත්මයි. ඒසා බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි ලෝකයට අයිති දේවල් ලෝකයේ තුලම තියෙන දෙන්න. ඒවා අපිට අයිති නෑ. ඒවා අපිට අයිති කරගන්න යනකොට තමයි ලෝකයේ තුල ඇලීම් ගැටීම් කියන මේ හැම දෙයක්ම ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසානේ භාගතුන් වහන්සේ මතක් කළේ සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති මේ ලෝකේ සියලුම ධර්මයෝ අනාත්මයි. යදා පඤ්ඤාය පස්සති යම් කලෙක ඒ බව යම් කෙනෙක් නුවණින් දකිනවද අත නිබ්බින්දතේ දුක්ඛේ එදාට මේ දුකෙහි නිබ්බින්දත කියන්නේ කලකිරෙනවා. නිබ්බින්ද කියලා කියන්නේ කලකිරෙනවා. අත නිබ්බින්ද දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා මේක තමයි විමුක්තියට යන්න පුළුවන් නියම මාවත. ඒ කියන්නේ සියලුම ධර්මයන් අනාත්මයි ඉස්සෙල්ලා කිව්වේ අනිත්‍යයි කියන බව. දැන් කියනවා අනාත්මයි කියන බව ආනන්ද හොඳට තේරුම් ගන්න මේ ටික තේරුම් අරගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ ටික කියන්න. ඒ නිසා මේ පංචස්කන්ධයට අයිති කිසිම දෙයක් නොදිරාවා නොමැරේවා කියලා තමන්ගේ කැමැත්තට කිසිම දෙයක් පින්නතුනේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්කමක් නැත්තේ නෑ. අන්න ඒක පවත්වන්න පුළුවන්කමක් නෑ කියන බව යම් කෙනෙක් තේරුම් ගත්තා නම් එදාට යාගේ දුර වෙන මොකද්ද? සක්කාය දිට්ඨිය දුර වෙනවා. ඒ කියන්නේ මේ කය පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය නැති වෙලා අනාත්ම සංඥාවෙන් මේ හැම දෙයක් මේ පුජ්‍යලයට දකින්න බලන්නට පින්නතුනි පුළුවන්කම තියෙනවා. මේක තමයි කියන්නේ අනත්ත සංඥා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද අසුභ සංඥා. ආනන්ද අසුභ සංඥාව කියලා කියන්නේ කොමක්ද? කෙස් වලින් යට පාතලෙන් උඩ තියෙන මේ සියලුම දේ සුභයිද අසුභයිද? අසුභයි. කෙටියෙන්ම කියනවා නම් පින්නතුනේ මේ කියන්නේ කුණප කොට්ටාත් 32 පිළිබඳව. වෙන මොකුත් නෙමෙයි කෙස් ලොම් නියදත් මේ හැම දෙයක්ම තුල තියෙන්නේ අසුභයයි. ඒක තමයි කියන්නේ අසුභ සංඥාව කියලා. ලෙඩ වෙච්ච වෙලාවට අසනීප වෙච්ච වෙලාවට ඇඳේ ඉන්නකොට ලස්සනට පින්නතුනේ මේව හිතන්න පුළුවන්. එකින් එක දැන් මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මේ එකින් එක ලස්සනට මේ දස සංඥා හිතනකොට ජීවිතේ යථා ස්වභාවය උන්වහන්සේට මනාව පින්නතුනි වැටහෙනවා. අපිටත් එහෙමනේ ලෙඩක් වෙච්ච වෙලාවට තමයි පින්නතුනි ඇත්තටම තනියෙන් ඇඳේ ඉන්නකොට කල්පනා කරලා නිකන් බලන්නකෝ පුදුමාකාර ජීවිතය යථා ස්වභාවයක් තමන්ටම තමන් තුළින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ අනුන්ගේ මලගෙවල් අනුන්ගේ මලමිනි අනුන්ගේ ලෙඩ රෝග ඒ මොකොත් දකින්න ඕනේ නැහැ. තමන්ට ජීවිතේ යමක් ඇති වෙච්ච වෙලාවට මෙන්න මෙනෙහි කරන තියෙනම් දහමක් ඒ තමයි පින්නතුනි ගිරිමානන්ද සූත්‍රය. මේ දස සංඥා මනාව මෙනෙහි කරන්න. එතකොට ජීවිතය යථාර්ථය හොඳට තේරුම් ගන්න පුළුවන්. එවිට ඒ පුජ්‍යලයා දෘෂ්ටි මතවාද කිසිවක් පස්සේ යන්නේ නැහැ. ඇයි? ජීවිත යථාර්ථය තමන් තුළින්ම දකින්න පුළුවන්. ජීවිත යථාර්ථය කියන්නේ පින්නතුනි මේකේ මේ ඇතුළාන්තයේ බලනකොට තේරුම් ගන්න පුළුවන් මේක සුබයිද අසුබයිද කියන බව. මිනිස් මොළය කුණු වුණාම හමන දුර්ගන්ධයේ තරම් දුර්ගන්ධයක් මේ ලෝකේ තවත් කොතනකවත් නැහැ කියනවා. අපේ මොළේ කුණු වුණාම හමන දුර්ගන්ධය තමයි මේ ලෝකේ හමන වැඩිපුරම දුර්ගන්ධය තියෙන්නේ. අනිත් දුර්ගන්ධ සියලු දේ පරාදයි ඒකට. ඉතින් එහෙම කුණු වෙලා යන නැති වෙලා යන දෙයකින් දැන් වැඩක් ගත්තහම මොකද වෙන්නේ? ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු වදාලා ආනන්ද මේ කෙස්ලොම් නියදත් කියන මේ කුණප කොටස් 32 පිළිබඳව අසුභානුදර්ශීව අසුභය අනුව යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් එදාට තේරුම් ගන්න පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ
සතර මහා ධාතුන්ගෙනුයි මේ කය හැදී තියෙන්නේ. පින්නතුන්ට පුළුවන්නේ කියන්න පඨවි ධාතුවට අයිති කොටස් 20ක්. ආපෝ ධාතුවට අයිති කොටස් 12ක්. තේජෝ ධාතුවට අයිති කොටස් 4ක්. වායෝ ධාතුවට අයිති කොටස් 6ක්. පඨවි ධාතුවට මේ කුණප කොටස් 32කින් මොනවද අයිති? පළවෙනි 20. පළවෙනි 20. ඒ කියන්නේ බුදුහාර දේශනා කරන පළවෙනි 20 අයිති වෙන්නේ කුණප කොටස් 32 පටවිදා. ඒ කියන්නේ තද ගතියෙන් යුක්ත දේවල් මේ ශරීරයේ තියෙන. ඊළඟට පිත්තං කියන තැන ඉඳලා මේ අන්තිම දක්වා මත්ත ලුංගම් කියලා කියන්නේ හිස් මත්ත ලුංගම් කියන්නේ හිස් මොලේ. ඒ දක්වා තියෙන 12 අයිති වෙන්නේ ආපෝ ධාතුවට. ඇයි වැగిරෙන දේවල්නේ? සෙම්, සොටු, මල, මූත්‍රා මේ කොම් පින්නතුනේ වැగిරෙන දේවල්. ඊළඟට තේජෝ ධාතුවට අයිති කොටස් 4ක්. මොනවද? දිරීම, දැවීම, තැවීම, පැසවීම. මේ සියලුම ධාතුන්ට වඩා පඨවි ධාතුවටත් ආපෝ ධාතුවටත් වායෝ ධාතුවටත් වඩා බලවත්ම ධාතුව මොකක්ද? තේජෝ ධාතුව. ඇයි අපි කන බොන සෑම දෙයක්ම දිරවන්නේ, පැසවන්නේ, තවන්නේ මේ ඔක්කොම කරන්නේ තේජෝ ධාතුවේ බලපෑම නිසා. අර රත් වෙච්ච යකඩ බටයකට එක පැත්තකින් වතුර දානවා. ඒ දාපු වතුර ටිකම එහා පැත්තෙන් භාජනයක් ඇල්ලුවොත් ඒ වතුර ටික මෙයිද? නෑ. ඇයි? තේජෝ ධාතුවේ බලපෑම නිසා ඒ වතුර ටික ඔක්කොම ඇදගෙන ඉවරයි. ඒ වගේ තමයි අපි කන බොන ආහාර හැම දෙයක්ම තේජෝ ධාතුවෙන් ශරීරයට අවශ්‍ය ටික පමණක් උරාගෙන කුණ්ඩොඩ වශයෙන් අන්තිමට අහකට දානවා. මේව දැනගෙන හිටියාම අසුබේ හැටියට පින්නතුනි බොහොම හොඳයි. බුදුහාමුදුරුවෝ අර ආනන්ද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හොඳම යාළුවා කවුද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අසුබේ තමයි කෝ මගේ හොඳම යාළුවා. අසුබේ තමයි කෝ මගේ හොඳම යාළුවා. ඇයි? නිතර නිතර ඒ දේ මෙනෙහි කරනකොට මට ජීවිත යථාර්ථය හොඳට වටහා ගන්න පුළුවන්කම ලැබුණා කිව්වා. සමහර සාමින් වහන්සේලා බුද්ධ කාලේ පින්වත්නි අර රාජදත්ත කියලා සාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ දවසක් කියනවා බතක් පිසෙන්න කලින් මං ඉක්මනට එතනින් අහක් වුණා කිව්වා. ලස්සන කාන්තාවගේ මල සිරුරක් ගේනවා සොහොනට. මේ කාන්තාවගේ ටික දවසක් යනකොට බඩ ඉදිමෙනවා. මේ මල සිරුරේ. මේ බඩ ඉදිමිලා බඩ පැලිලා ඇතුළේ ඉන්න පණුවෝ ඔක්කොම එළියට එන්න කලින් උන්වහන්සේ එතනින් ඉක්මනට එතනින් අහක් වුණා කියනවා. ඒ කියන්නේ බතක් පිසෙන්න කලින් ඉක්මනට එතනින් අහක් වුණා කියලා කියන්නේ ඒ කාන්තාවගේ බඩ පැලිලා ඇතුළාන්තය දකින්න කලින් මට ධර්මයේ අන්න හරි මට ධර්මයේ අවබෝධ වුණා. ඒකයි කිව්වේ බතක් පිසෙන්න කලින් මම ඉක්මනට එතනින් අහක් වුණා කියලා. බුද්ධ කාලේ හිටිය පින්නතුනි කුල්ල කියලා සාමින් වහන්සේ නම. උන්වහන්සේ නම කුල්ල. මේ හාමුදුරුවන්ට මහා පුදුමාකාර රාගයක් තියෙනවා. එදා බුදුහාමුදුරුවෝ යමනවා කුල්ල හාමුදුරුවෝ ලස්සන කාන්තාවගේ මල සිරුරක් ගේනවා සොහොනට. ඒ සොසාන භූමියට ගිහිල්ලා ඒ කාන්තාවගේ මල සිරුර දිහා බලාගෙන භාවනා කරන්න කියනවා. පින්නතේ පුදුමයි කියන රාගය මේ බලන් ඉන්න මලකුණේ රාගය උපදිනවා. කාටද කුල්ල හාමුදුරුවන්ට බලන් ඉන්න මලකුණේ රාගය උපදිනවා. ආය යනවා පන්සලට. බුදුහානේ මට භාවනා කරන්න බෑ කිව්වා. බුදුහාර දෙවෙනි දවසෙත් කියනවා කුල්ල ඒ මල සිරුර දිහා බලාගෙන දෙවෙනි දවසේ භාවනා කරන්න. දෙවෙනි දවසෙත් රාගය උපදිනවා. දැන් මේ මැරිලා. තුන්වෙනි දවසේ රාගය උපදිනවා. හතරවෙනි දවසේ තමයි මේ කාන්තාවගේ බඩ ඉදිමිලා තැන් තැන් වලින් නිල් පාට වෙලා බඩ පැලිලා ඇතුළේ ඉන්න පණු ඔක්කොම එළියට ආවා.
මේ කොච්චර අසුබේද කියන්නේ මේ බඩ පැලිලා සැරව ටික ඔක්කොම උඩට විසි වුණාම ආයේ සැරව ටික වැටෙන්නෙත් පින්නතුනි ඒ මල සිරුර උඩටමයි. ඉන් පස්සේ හොයන්න බෑ මේක ස්ත්‍රී මල සිරුරක්ද පුරුෂයෙක්ගේ මල සිරුරක්ද කියලා හොයන්න බෑ. ඒ මුළු සැරව වලින් මුළු ශරීරයෙන් වැහෙනවා. ඉතින් අසුබේ නැතිය මේ අහනකොට අසුබේම තමයි මෙනෙහි කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ දවසක් රාහුල පුංචි හාමුදුරන්ට කියන රාහුල අසුභායේ චිත්තං භාවේහි අසුබේ තුලම රාහුල හිත වඩන්න. ඒකග්ගං සුසමාහිතං අසුබේ වඩනකොට රාහුල හිත ඉක්මනට එකඟ කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ පින්නතුනි ලෝකේ අනිත් දේවල් දකින්නවට වඩා මලසිරුරක් ළඟ ඉඳගෙන භාවනා කරලා කරනකොට ලෝකේ බොහෝ දේවල් එකතැනකට එකතු වුණා වගේ බොහොම ලස්සනට දකින්න පුළුවන්. අසුබේ දකින්න පුළුවන්. බුදුහාර දේශනා කරනවනේ සුසාන භූමියට ගිහිල්ලා භාවනා මලසිරුරක් දිහා බලාගෙන භාවනා කරන භික්ෂුව හොඳට මතක තියාගන්න කිව්වා. අහල පහල තියෙන මගසලකුණුත් මතක තියාගෙන සුසාන භූමියට යන්න කිව්වා. නැත්තම් සමාධිය හිත එකඟභාවය නැති වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම හිතමුකෝ. කුටිය දොර වැහුවා. යනව සුසාන භූමියට. දෙන්නෙක් එක්ක යන්න එපා කිව්ව තනියෙන් යනවා සුසාන භූමියට යනවා නම් භාවනා කරන්න. දැන් ඔන්න තනියෙන් යනවා. යන්නේ සුසාන භූමියට පාරයිනේ හම්බෙනවා ගලක්. ඒ ගල මතක තියාගන්න මෙතන ගලක් තිබ්බා කියලා. තව ටික දුරක් යනකොට හම්බෙනවා කණුවක්. මතක තියාගන්න මෙතන කණුවක් තිබ්බා කියලා. දැන් යන්න සුසාන භූමියට ළඟදිම ගෙනා මලසිරුර ළඟ පත් කඩේලාගෙන වාඩි වෙන්නේ. දැන් මලසිරුර සරහ තනියෙන් භාවනා කරනවා. දැන් එනකොට හැන්ද වෙනවා. නැගිට භාවනා කරලා නැගිටිනකොට හැන්ද වෙනවා. හවස් වෙනවා. දැන් එන්නේ තනියම. හිත එකඟයි. අසුභා චිත්තං භාවේහි අසුභය තුල හිත වඩලා තියෙන්නේ. දැන් එන්නේ තනියම. ඒ තනියෙන් එනකොට අර පාරයිනේ තිබුණු ගල දැකලා මේ භික්ෂුව බය වේද නැද්ද? නේ? දැන් එන්නේ සුසාන භූමියේ ඉඳලා. ලේසි නෑනේ. එක මලසිරුරේ තියෙන තව මලසිරුර ගොඩක් තියෙනවනේ. ඒ හැම දෙයක්ම දැකලා එකක් දිහා බලාගෙන භාවනා කළා හිතත් එක්ක කරගෙන එන්නේ. කනුව දකින්නකොට පාරයිනේ බය වේද? නෑ බය වෙන්නේ නෑ. ඇයි බය වෙන්නේ නැත්තේ? ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ අසුබේ වඩන්න සුසාන භූමියට යනවනම් මගසලකුණ මතක තියාගෙන යන්න. බය වෙන්නේ ඒ භික්ෂුව දන්නවා මම උදේ යනකොටත් මේ කනුව මෙතන මෙහෙම තිබ්බා. ඒ නිසා මූ හොල්මනක් නෙවෙයි. හිත බින්දෙන්නේ නැහැ. ආය යනවා ගලක් හම්බ වෙනවා උදේ යනකොටත් මේ ගල තිබ්බා. දැන් තියෙන්නේ ඒ ගල තමයි මං හිත බින්දගන්නේ. එකන් කරගත්තු හිතින්ම ඒ භික්ෂුවට එන්න පුළුවන් කොතෙන්ටද? කුටියට එන්න පුළුවන්කම තියෙනවා. ඒසා පින්නතුනි අසුභ භාවනාව කරනකොට හිත ඉක්මනටම එකඟ වෙනවා වගේම සමාධිමත් හිතක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේගේ කාලේ ඒ කුල්ල සාමීන් වහන්සේනත් පින්නතුනි රාගේ නැති වුණා කියලා කියන්නේ ආන්නේ විදියට හතුරින් දවසේ ස්ත්‍රීගේ මලසිරුර දිහා බලන් ඉන්නකොට අපි හිතනවා පින්නතුනි මේ කොහෙවත් නැති පණුව තමයි මරුණට පස්සේ මේ එළියට එන්නේ කියලා. නෑ. සෑහෙන කාලයක් මේක ඇතුලේ ජීවත් වෙච්ච පණුව තමයි එන්නේ. කෝටි ගාණක් පණුව ඉන්නවා මේ ශරීරය ඇතුලේ. හමාශ්‍රයකින් පණුව හම ටික කනවා. මස් රාශ්‍රයකින් පණුව මස් ටික කනවා. නහර රාශ්‍රයකින් පණුව නහර ටික කනවා. උන් නිදන්නෙත් මේක ඇතුලේ. උන් කන්නේ බොන්නෙත් මේක ඇතුලේ. උන් වැසිකිලි කැසිකිලි කරන්නෙත් මේක ඇතුලේ. උන්ගේ හොස්පිටල් එකත් මේක ඇතුලේ. දැන් ඉතින් අසුබේ වැටෙනවනේ. අසුබේ වැටෙනවනේ. ඒකයි කිව්වේ කතමා චානන්ද අසුබ සංඥා ආනන්ද අසුබ සංඥාව කියලා කියන්නේ කොමක්ද? මෙන්න මේ දෙදෙස් කුණපේ පිළිබඳව යම් කෙනෙකුට අසුභානු දර්ශීව දකින්න පුළුවන් නම් මේ හැමතැනදීම පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා හැමතැනම දේශනා කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද ආදීනව සංඥා. ආනන්ද ආදීනව සංඥාව කියලා කියන්නේ කුමක්ද? බොහෝ දුක් ඇති මේ කයේ මේ ශරීරේ බොහෝ ආදීනවක් දකින්න පුළුවන්. මොනවද පින්නතුණි ආදීනව?
බුදුහාමුදුරුවෝ රෝග ගණනාවක් දේශනා කරනවා. කයක් නැත්තම් මේ ශරීරයක් කයක් ලැබුණු නිසානේ පින්නතුනි අද මේ විඳින්නේ. ආදීනවේ හැටියට නේ විඳින්නේ. කයක් නොලැබුණා නම් අපි විඳීමක් කවදාවත් ආදීනවයක් මේක තුල නැහනේ. දැන් ඉතින් කයක් ලැබුණු නිසා ආදීනව තියෙනවා. මොනවද? ඇසේ හට ගන්න රෝග තියෙනවා, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ. ඊට පස්සේ කියනවා පිනාසෝ. පිනාසෝ කියලා කියන්නේ පින්නතුනි දැවිල්ල තියෙන රෝග තියෙනවා. ඊට පස්සේ කියනවා පක්ඛන්දිකා. ඒ කියන්නේ රක්ත අතිසාරය. ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේට පින්නතුනි අන්තිම කාලේ ලේ අතිසාරය. බණ පොතේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේගේ ශරීරයෙන් ලේ පිට වුණා සෑහෙන්න. එක භාජනයක ලේ පිරෙනකොට ඒ භාජනය අස් කරනවත් එක්කම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා. ඒ තරම් ලේ පිට වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයෙන්. ලේ ගිහිල්ලම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනි පිරිනිවන් පෑවේ. රහත් තුනත් කයට උරුම දේ එහෙමයි පින්නතුනි. ඒක වළක්වන්න බෑ. ලෝකේ ධර්මයේ අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේලා සිද්ධ වුණේ ධර්මයට අනුව ජීවත් වෙන්න. බුදුහාමුදුරුවන්ට ධර්මයේ ඉක්මවා ජීවත් වෙන්න බෑ පින්නතුනි. ඉක්මවා ජීවත් වෙන්න පුළුවන්කමකුත් නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කළානේ දවසක් පින්නතුනි මිගාර මාතු ප්‍රාසාදේ. ඒ කියන්නේ පූරාරාමේ කුටියේ ඉඳගෙන බුදුහාමුදුරුවෝ තනියෙන් පිට තවනවා. තනියෙන් පිට තවා ගන්නවා. ඒ පිට තවනකොට මෙතෙන්ට ආව ආනන්ද හාමුදුරුවෝ. ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ මේ පිට තවන දේ නැත්නම් මේ පොට්ටනිය අරගෙන ආනන්ද හාමුදුරුවෝ පිට තවන ගමන් බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ ඉස්සර නම් ඉතින් බුදුසිරුට හරිම ලස්සනයි කිව්වා දැන් නම් ටිකක් රැලි වැටලයි කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා ආනන්ද ඉතින් මට කියන්නේ ඕක මට කියන්න එපා ආනන්ද. ඕක කියන්නේ කො ජරාවට. ජරාවට නින්දා වේවා කියලා හිතාගෙන තවන්න කිව්වා. එතකොට ආනන්දට තේරුම් ගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ බුදුහාරු කිව්වේ ආනන්ද මේ බුදුසිරුට රැලි ගස්සපු එක රැලි වැටිච්ච එක ඒක මම කරපු දෙයක් නෙවෙයි ආනන්ද ජරා විසින් කරපු දෙයක්. ඉතින් ඒකට මම ඵලිය. ඒ නිසා ආනන්ද ජරාවට නින්දා වේලා හිතාගෙන තවන්න කිව්වා. ඒ කියන්නේ ඒ தත්ත්වය බුදුහාරු කිව්වනේ ජරා ජජ්ජරිතා හොන්ති හත්ත පාදානස්සවා. ආනන්ද මේ ශරීරය දැන් හරියට දිරාගේ බර කරත්තයක් වගේ කිව්වා. හැමතැනින්ම ජර බර ගන්නවා. බුදුසිරුරට ඒ ටික වුණා නම් මේ අපි ගැන මොන කතාවද පින්නතුනි. ඊට පස්සේ කියනවා විසූචිකා කියලා කියන්නේ පින්නතුනි මේ කයට තියෙනවයි කිව්ව ආනන්ද විශාල ලෙස බඩ විරේක කරනවා සමහරුන්ගේ. මේ කයක් ලැබුණ නිසා ලැබෙන ආදීනවනේ. ආදීනව සංඥා. ඊට පස්සේ කියනවා සෝසෝ කියලා කියන්නේ පින්නතුනි ක්ෂය රෝගයට. ඊට පස්සේ කියනවා අපමාරෝ කියලා කියන්නේ අපස්මාරයට. ඊට පස්සේ කණ්ඩු කියලා කියන්නේ කුෂ්ඨ රෝග ශරීරය තුල කර්මානුරූපවත් පින්නතුනි ඒවා එක එක විදියට හට ගන්නවනේ. සමහරු කරන කර්මනුවත් ඒ විදියට කුෂ්ඨ රෝග ඇති වෙනවා. ඔයතට මතකනේ අර අනුරුද්ධ හාමුදුරන්ගේ නංගි කෙනෙක් හිටියා බුද්ධ කාලේ රෝහිණී කියලා. ඇඟ පුරාම කුෂ්ඨ රෙද්දක් ඇඟට තියන්න බෑ. ඒ රෙද්ද ඇඟට ඇලෙනවා. ඒ තරම් සරව ගන්නවා මේ කුෂ්ඨ ගඩු වලින්. දවසක් අනුරුද්ධ හාමුදුරුවෝ ගමට වැඩම කරපු වෙලාවේ ගමේ ඔක්කොම මිනිත් ඥාතීන් ගියා බලන්න අනුරුද්ධ හරු බලන්න. එක්කෙනෙක් ආවේ නෑ. මේ නංගි අනුරුද්ධ හරු ඇහුවා මේ කො රෝහිණී නැගණිය කියලා. අනේ ස්වාමීනි එතුමියට එන්න බෑ කිව්වා. ඇයි? ඇඟ පුරාම කුෂ්ඨියක් ඇදිලා. රෙද්දක් ඇඟට දාන්න බෑ. අනුරුද්ධාරකෝ කමක් නෑ එන්න කියන්න කියලා. ඇය ආවා. ආවට පස්සේ වුණ බලන්නකෝ මේක ඉගෙන ගන්න ඕනේ. අනුරුද්ධාම්රු අහනවා නැගණියනේ නුඹට ඔහොම උනේ ඇයි කියලා ඇඟ පුරාම කුෂ්ඨ හැදෙන්නේ ඇයි කියලා හේතුව දැනගන්න කැමතිද කියලා ඇහුවා. ස්වාමීනි කැමතියි කිව්වා. කුෂ්ඨ නැති කරගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒක දැනගන්නත් කැමතිද කියලා ඇහුවා. කැමතියි කිව්වා. ඔය කුෂ්ඨ නැති කරගන්න ඕන නම් මෙන්න මේ දේ කරන්න රෝහිණී ආගන්තුකෝ වඩින ස්වාමීන් වහන්සේලාට කුටියක් හදලා පූජා කරන්න කිව්වා.
ඒ කුටිය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු නුඹ විසින්ම සිද්ධ කරන්න. පින්නතුනේ මල් ආසන සුද්ධ කරනකොට මිදුල අමදින බොමලු අමදිනකොට ගිලම්පස භාජන ගිලම්පස ට්‍රේ ඒ ආදී බොම හොඳට පිරිසිදුව හොදන්න ඕනේ. ඒකෙන් තේරුම් ගන්න එපා මේ කුෂ්ඨ රෝග හොඳ වෙනවා කියන එක. එහෙම හිතාගෙන නෙමෙයි. ඒවා මේ කතාවෙන් තේරුම් ගන්න තියෙන්නේ ඒ විදියට බොමලු අමදිනකොට ලස්සන පිරිසිදු කරනකොට මල් ආසන සුද්ධ කරනකොට ඇඟේ තියෙන යම් යම් රෝග කුෂ්ඨ රෝග ආදී චර්ම රෝග ආදී සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ කුටිය සුද්ධ කරනකොට රෝහිණී කියන නැගණිය ඇගේ ඇඟේ තිබුණු කුෂ්ඨ ටික සනීප වුණා. මොකද්ද මේ කර්මය? එක ජීවිතයක නැත්නම් එක ආත්මයක මේ රෝහිණී කියන නැගණිය මේ තනත්තිය රජ්ජුරුවන්ගේ බිසවක් වෙලා හිටියා. රජ්ජුරුවන් සතුටු කරන්න නාටිකාංගනාවක් එනවා රජමාලිගාවට. රජ්ජුරුවන්ගේ හිත නාටිකාංගනාවට යයි කියන බයට මේ කරපු දේ තමයි නාටිකාංගනාව නිදාගන්න ඇඳේ ඇතිරිල යටට දැම්ම කහබිලියා. මේ බලන්න විපාකයේ හැටි මේ කහබිලිය දැම්මා. දැන් ඉතින් නාටිකාංගනාව නිදාගන්න ගියා බුලුවගම කසන්න පටන් ගත්තා. එදා සෑහෙන වේදනාවක් වින්දා. අන්න එදා ඒ නිදන් හිටපු නිදාගන්න ගියපු ඇඳේ ඇතිරිල යටට කහබිලිය දාපු නිසා තමයි ඒක විපාකයේ හැටියට බුලුවගම පුරාම කුෂ්ඨ හැදුනා. ඉතින් මෙතන කියනවා කණ්ඩු කියලා කියන්නේ කුෂ්ඨ රෝග. ඊට පස්සේ කියනවා නකසා කියලා කියන්නේ නියෙන් කසන ලද තැන්වල හැදුණු තුවාල. ආදීනෝ මේ. ඇයි මේ කයක් හැදුණු නිසා ඉතින් මේ ටික විඳින්න එපාය. විතච්චිකා කියලා කියන්නේ මහා කුෂ්ඨ. ඒ කියන්නේ ලොකු බිබිලි මේ ශරීරයේ හට ගන්නවා. ඊට පස්සේ කියලා කියන්නේ පිලකා කියලා කියන්නේ අද කාලේ හිටනම් පිළිකාව නැත්තම් දේශනාවේ අටුවාවේ හදාගෙන යන පින්නතුනි දියුල් ගෙඩි තරම් ලොකු බිබිලි මේ ශරීරය තුල හට ගන්නවා. ඒ තමයි පිලකා කියලා කියන්නේ. ඊට පස්සේ බගන්දලා කියලා කියන්නේ යම් කෙනෙකුගේ ගුද මාර්ග තුල හට ගන්න යම් රෝග තියෙනවා. බුද්ධ කාලෙත් ඒව සිද්ධ වුණා. අද කොච්චර එහෙම තියෙනවද පින්නතුනි? ඒවා ඉතින් මේ ශරීරේ ලැබෙන ආදීනවනේ මේ. මේව දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ කියනවා පිත්ත සමුට්ඨාන ආබාධා පිටින් හට ගන්න රෝග තියෙනවා. සෙම්ම සමුට්ඨාන ආබාධා සෙම නිසා හට ගන්න රෝග තියෙනවා. සන්නිපාතික ආබාධා ඒ කියන්නේ තුන්දොස් කිපීමෙන් සිදුවන ආබාධ තියෙනවා. ඊට පස්සේ උතු පරිණාමජ ආබාධා ඍතු වෙනස් වීමෙන් වැළඳෙන ආබාධ තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේවා පිළිබඳව යම් කෙනෙක් ආනන්ද දකින්න පුළුවන් නම් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම් මේකට තමයි කියන්නේ ආදීනව සංඥා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද පහන සංඥා. පහන සංඥා කියලා කියන්නේ ප්‍රහාණය කරනවා. බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද මේ ශාසනයේ භික්ෂුව මොනවද ප්‍රහාණය කරන්න ඕනේ? කාම විතර්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මෙන්න මේ විතර්ක ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉවසන්න කියලා කියන්නේ මේ දැන් කාම විතර්කයක් හිතට ආවට පස්සේ නැවත මම මේ කාමය මගේ හිතේ උපදින්න ඉඩ තියන්නේ නෑ කියලා ඉවසන්න ඕනේ. ඉවසලා ඉම්පස්සේ කරන්න ඕනේ මොකද්ද? දුරු කරන්න ඕනේ. කාම විතර්කය. ව්‍යාපාද විතර්කයත් එහෙමයි. ඊළඟට විහිංසා විතර්කයත් ඒත් එහෙමයි. එතකොට මේකට කියන්නේ මොකක් කියලාද? පහන සංඥා. බුදුහාරු දේශනා කරනවා කාමයේ හරියට මහණෙනි හරියට කොයි වගේද? කුෂ්ඨයක් හැදිච්ච මිනිස්සෙක් රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට ලැබෙන తాවකාලික සුවයක් විතරයි. පස්සේ තියෙන්නේ ඕකේ දුක. කාමයේ තුල මේ හිතට මොනතරම් කාමාදී අකුසල ධර්ම පහළ වෙනවද පින්නතුනේ? බුදුහාරු දේශනා කරනවා යම් කෙනෙක් මහණෙනි මේ කාම විතරක මේ විතරක කියලා කියන්නේ සිතවිලිනේ. මේ සිතවිලි නැති කරන්න හිතාගෙන කියලා සමහරු යනමකුව කැලෑවට. නගර මේක කරන්න බෑ කියලා. නගරේ මේ කටයුත්ත කරන්න බෑ කියලා කැලෑවට යනවා. කැලෑවට ගියත් ඒ පුජ්‍යලයාගේ හිත එකඟ වෙන්නේ නැත්තම් ඒ කාගෙනම් වරදක්ද?
ඔයතන මතකද මේකී හාමුදුරුවෝ බුද්ධ කාලේ බුදුහාන්ට උපස්ථාන කළා. අර චාලිකා කියන ආරාමයක නැත්තම් ඒ කැලෑවට වැඩම කරපු වෙලාවේ මේකී හාමුදුරුවෝ දැක්කනේ බොහොම ලස්සන අඹ වත්තක්. හිතුවා හිත නිවනව නම් නිවන්න හොඳම තැන මෙතන. බුදුහානේ මන් නතර වෙනවා. නතර වෙන්න එපා මේකිය. ඇයි? මට උපස්ථායකෙක් නෑ. ඔබ වහන්සේ නම් මොකද ඔබ වහන්සේ ඔක්කොම කරගත්තනේ. අපිට කරගන්න තව කොච්චර දේවල් තියෙනවද? නතර වුණා. මෙන්න දැන් මතුවෙනව මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. දැන් මේ නගරයේ මේ වැඩේ කරන්න, ගමේ මේ වැඩේ කරන්න බෑ කියලා කැලෑවට ගියා. ඉතින් කැලෑවට ගිහිල්ලත් එකඟ වෙන්නේ නැත්තම් ඒ පින්නතුනේ කාගේ බරදත්ද? ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා හිතක් එකඟ කරගන්න කෙනෙකුට නගරයත් ආරණ්‍යයක් කිව්වා. ගමත් ආරණ්‍යයක් කිව්වා. එකඟ කරගන්නව නම් ඔය කතාවක් තියෙනවා පින්නතුනි තූපාරාමේ. ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ තූපාරාමේ හිටපු ස්වාමීන් වහන්සේට බොහෝම හොඳ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් හිටියා ආරණ්‍යේ. ආරණ්‍ය හාමුදුරුව දවසක් වැඩිය තූපාරාමේට තමන්ගේ යාළු හාමුදුරුව බලන්න. එනකොට හැන්ද වුණා. ගිලම්පස ටිකක්වත් හරියට හම්බුන්නේ නැහැ. දැන් තූපාරාමේ ආරණ්‍යය කිව්වහම ලොකු වෙනසක් තියෙනවනේ. දැන් ආරණ්‍යයට වැඩිය තූපාරාමේ යමක් ලැබෙන්න ඕනේ. ආරණ්‍යට වඩා ගිලම්පස ටික හොඳ වෙන්න ඕනේ තූපාරාමේ. නමුත් ආරණ්‍ය හාමුදුරුවන්ට මේ කිසිවක් ලැබෙන්නේ නැහැ. බොහොම අඩුවෙන් හැමදේම ලැබෙන්නේ. ඊට පහුවෙන් දෙන්නම පිණ්ඩපාතේ වැඩියා. ආරණ්‍යයට වඩා අඩුවෙන් තමයි පිණ්ඩපාතෙත් හම්බෙන්නේ. දැන් ආරණ්‍ය හාමුදුරුවෝ තූපාරාමේ හාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මීට වඩා හොඳයි අපේ ආරණ්‍යය. ගිලම්පස ටිකත් හොඳට හම්බ වෙනවා, දාන ටිකත් හොඳට හම්බ වෙනවා. වඩිමු කිව්වා. පිටත් වුණා. පිටත් වෙන්න හදනකොටම ආරණ්‍ය හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මගේ සැරයටිය, මගේ සෙරෙප්පු දෙක, මගේ සිවුරු ටික මේ ආදී වශයෙන් කියනකොට තූපාරාමේ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මං අවුරුදු 20ක් තූපාරාමේ ඉඳලත් ආරණ්‍ය යනකොට මට අරන් යන්න මොකක්වත් නැහැ කිව්වා. ඔබ වහන්සේ මේ දවස් දෙක තුනකට ඇවිල්ලා අපේ ඔබ වහන්සේට අරන් යන්න කොච්චර දේවල් තියෙනවද? එතකොට තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේට නගරයත් ඇත්තටම ආරණ්‍යයක් කිව්වා. නගරයත් ආරණ්‍ය. ඒ කියන්නේ විතර්ක නැති කරන්න, ඒ කියන්නේ සිතිවිලි නැති කරන්න ඕන නම් බුදුහාමුදුරු දේශනා කරනවා නගරයත් එකයි කැලෑවත් එකයි. ඒ හිතේ තමයි පින්නතුනි ඒ හැමදේම තියෙන්නේ. බුදුහාරු දේශනා කරන මේ ලෝකේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක්ද නැද්ද? නෑ. ඒ වස්තුව දිහා ඒ පුජ්‍යලයා බලන විදියට තමයි ඒ කාම විතර්කාදී පින්නතුනි තමන්ගේ හිතේ පහළ වෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු වදාලේ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලස්සන දේවල් ලෝකයේ තුල ඔහෙ තිබුණා දැන්. කරන්න ඕන එකම දේ තමයි තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති. ඥානවන්තය කරන්නේ ඒකේ තියෙන චන්දරාගයක් ඇලීමක් තියෙනවා නම් ආන්නේක ඒක නැති කරනවා. කාමයේ කොච්චර බලවත්ද කියන්නේ පින්නතුනේ. ක්ලේශයේ කොච්චර බලවත්ද කියන්නේ ඔන්න බලන්නකෝ. අවුරුදු 80000ට තිබුණු ආයුෂනේ දැන් 100ටත් වඩා අඩු වෙලා තියෙන්නේ. මේක 100ටත් වැඩි අඩු වෙලා 10ටත් අඩු වෙලා ආපහු අවුරුදු 80000ට ලෝකේ පරමාශ වැඩි වුණු කාලෙට තමයි මෛත්‍රී කියන බහතන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. චක්කවති සීනා සූත්‍රය සඳහන් වෙනවා අවුරුදු 200ට පරමාශ තිබුණු කාලේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට හොඳට සැලකුවා. වැඩිහිටියන්ට දෙමව්පියන්ට නොසලකගෙන නැත්නම් සලකන්නේ නැතුව ටික ටික එනකොට තමයි 200ට තිබුණු ආයුෂ දැන් 100ටත් වඩා අඩු වෙලා තියෙන්නේ. අද බස් එකක සීට් එකක්වත් දෙන්නේ නැහැ වැඩිහිටියෙකුට, දෙමව්පියෙකුට. ඒ තරම් පිරිහිලා. ඇයි මේ කාමය, කෙලෙස් මේ සියල්ල බලවත් වෙනකොට පින්නතුනි මිනිස්සුන්ගේ ආයුෂ ටික ටික අඩු වෙනවා. ඊළඟට ව්‍යාපාදය බුදුහාරු දේශනා කරනවා මිනිස්සු අස්ථානෙත් කිපෙනවයි කිව්වා. කිපෙන්න ඕන තැන කිපෙන්න කියන්නේ මේ කියන්නේ මිනිස්සු අස්ථානෙත් කිපෙනවා. දැන් පාරට බැස්සත් අපිට මොනතරම් පින්නතුනි ව්‍යාපාද විතරක පහළ වෙනවද? සෑහෙන අපිට කේන්ති යනවා, තරහ යනවා. ඒ නිසා ඒ බව දැනගෙන පින්නතුනි පාරට බැස්සහම
ඒ දේ පාරදී වුණත් එදාට කේන්ති යන්නේ. ඇයි? ඒ දේ වෙන බව දැනගෙනනේ පින්නතුනේ අපි පාරට බැස්සේ. එස යමක් දැන් යාළුවෝ වුණත් පින්නතුනේ ඇසුරු කරන මුල් කාලේ හරි හොඳයි. කාලයක් යනකොට තමයි යාළුවෝ වෙනස් වෙන්නේ. දැන් අපි හිතනවා දෙයනේ මේ මිනිස්සු ඇසුරු කර මුල් කාලේ හරි හොඳයි. දැන් තමයි මේ ඔක්කොම කියලා. නෑ මේ මිනිස්සු ඉස්සරත් එහෙම තමයි. මිනිස්සුන්ගේ යථා ස්වභාවය මතුවෙන්නේ පින්නතුනේ කාලයක් මිනිස්සු ඇසුරු කරන කොටයි. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද පහාන සංඥාව කියලා කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ සිටිවිල්ලෙහි ආදීනව යම් කිසි කෙනෙක් ප්‍රතිවේක්ෂා කරලා නැත්නම් නුවණින් දැකලා ඒ අරමුණ උපන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක යම් කිසි කෙනෙක් ඉවසනවා නම්, ඉවසලා ඒක දුරු කරනවා නම් ඒක තමයි පහන සංඥාව කියලා කියන්නේ. ඊට පස්සේ බුදුහාරු දේශනා කරනවා කතමා චානන්ද විරාග සංඥා. විරාග කියලා කියන්නේ පින්නතුනි බුදුහාරු දේශනා කරනවා සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති. සබ්බ සංකාර සමතෝ ඒ කියන්නේ සියලුම සංස්කාර පිළිබඳව මොකක්ද ඇති වෙන්නේ? සංහිඳීමක් ඇති වෙනවා. දැන් මේ ලොකු දුරක් ඇවිල්ලානේ. ලොකු දුරක් ඇවිල්ලා. සීල සංස්කාරයන් පිළිබඳව සංසිඳීමක් ඇති වෙනකොට සබ්බෝ පදිපටි නිස්සග්ගෝ සියලුම කෙලෙසුන්ගෙන් හිත නිදහස් වෙනවා. ඇයි? මේ සංස්කාරවල තියෙන්නේ මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ බව නුවණින් හොඳට දකිනකොට මේ පුජ්‍යලයා බාහිර වශයෙන් හෝ තියෙන කිසිම දෙයක් කරේ ඇලීමක් ඇති වෙයිද? ඇලීමක් ඇති වෙන්නේ නැත්නම් ඒ පුජ්‍යලගේ හිත කෙලෙසුන්ගෙන් බෙදෙනවා. ආන්නෙදාට කියනවා තණ්හක්කයෝ සියලු කෙලෙසුන්ගෙන් අතහැරුණු විට ඒ පුජ්‍යලගේ විනාශ වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැති වෙනකොට එයා තේරුම් ගන්නවා නොඇලීම තුල විරාග කියලා කියන්නේ ඇලීමනේ. විරාග කියලා කියන්නේ ඇලීම. ඒ නොඇලීම තුල යම් කිසි කෙනෙක් සුවයක්, සැපයක්, ප්‍රණීත බවක් භුක්ති විඳිනවද? ආන්න ඒක තමයි මොකක් කියන්නේද? නිවන කියලා කියන්නේ. එතකොට නිවන සැපයි කියලා කියනවනේ. ඉතින් ඔච්චර සැප නම් ඕකේ මොනවද විඳින්න තියෙන්නේ? දවසක් භික්ෂුන් වහන්සේ නමක් සරියුත් හාමුදුරුවෝ අහනවා ස්වාමීනි නිවන සැපයි කියලා කියනවනේ. ඔච්චර සැප නම් මොකද්ද හො විඳින්න තියෙන්නේ ඕකේ? සරියුත් හාමුදුරුවෝ කියනවා විඳින්න දෙයක් නැති හින්දාම තමයි සැපයි කියලා කියන්නේ. ඒ විඳින්න දෙයක් නැහැනේ. නැති හින්දාම තමයි සැපයි කියන්නේ. කොච්චර ලස්සනයිද ඒ උත්තරේ. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුක ආනන්ද තුන් ආකාරයි. දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංකාර දුක්ඛ. දුක්ඛය කියලා කියන්නේ පින්නතුනි එදිනෙදා ජීවිතේ ගත කරනකොට දැනෙන කායික මානසික වේදනාවට කියනවා දුක්ඛයයි කියලා. විපරිණාම දුක්ඛය කියන්නේ පවතින తත්වය වෙනස් වෙනවා. දැන් කලකදී මේ ඇස් දෙක පේනවා, කලකදී නොපෙනී යනවා, කලකදී සුද වැහෙනවා. ඇයි ඒ? පවතින తත්වය වෙනස් වෙනවා. ආන එක තමයි විපරිණාම දුක්ඛය. එතකොට සංකාර දුක්ඛය කියලා කියන්නේ මේ හේතු අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. දැන් මේ ආත්මේ මේ වගේ ඇස් දෙකක් ලැබුණේ ඊට අදාළ වෙන කර්මයේ ගියාත්මේ කරපු නිසා. ඊළඟ ආත්මෙත් මේ වගේ ඇස් දෙකක් ලබන්න නම් ඊට අදාළ වෙන කර්මයේ කුසලයේ මේ ආත්මේ කරන්න ඕනේ. ඒකයි කිව්වේ හේතු අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. ඒක තමයි සංකාර දුක්ඛය. එතකොට බුදුහාරු දේශනා කරනවා විරාග සංඥාව කියලා කියන්නේ කොමක්ද? සීල සංස්කාරයන් සංසිඳුවනකොට සීලම කෙලෙසුන් ඒ පුජ්‍යලයාගේ හිතින් මොකද්ද වෙන්නේ? අතහැරෙනවනේ. ඇයි? සංස්කාරයන් අනිත්‍ය බව නුවණින් මෙයා බොහොම ලස්සනට දකිනවා. ඒ නුවණින් දකිනකොට කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැති වෙනකොට එයා තේරුම් ගන්නවා නොඇලීමය කියන යමක් මේ ලෝකේ ඇද්ද? එතන තමයි තියෙන්නේ මොකද්ද?
ශාන්ත බව. නොඇලීම තුල තමයි තියෙන්නේ ශාන්ත බව. නොඇලීම තුල තමයි තියෙන්නේ ප්‍රණීත බව. ආන්නේක නොවනින් ප්‍රත්‍යවේක්ෂා කිරීම තමයි ආනන්ද විරාග සංඥාව කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා කතමා චානන්ද නිරෝධ සංඥා. ආනන්ද නිරෝධ සංඥාව කියලා කියන්නේ කොමක්ද? එතෙන්දී බුදුහාමුදුරු දේශනා කරනවා සීල සංස්කාරයන් සංසිඳනකොට කාමාදී කෙලෙස් නැති කරනකොට තෘෂ්ණාව ඡය වෙනවා. කාමාදී කෙලෙස් නැති වෙනකොට තෘෂ්ණාව ඡය වෙනවා. තෘෂ්ණාව ඡය වුණාට පස්සේ ඒ පුජ්‍යලයා දන්නවා නිරෝධය. නිරෝධ සංඥාවනේ. තෘෂ්ණාව ඡය වුණාට පස්සේ නිරෝධය. ඒ කියන්නේ කිසිම දෙයක ඇලීමක් ගැටීමක් නැතිව මේ ගමන ඇවිල්ලා මෙතෙන්ට ආවට පස්සේ තේරුම් ගන්නවා නිරෝධය කියන යමක් ඇද්ද මෙන්න මේක තමයි නිවන කියලා කියන්නේ කියලා මෙයන් නුවණින් හොඳට පින්නතුනි ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොට එයා තේරුම් ගන්නවා නිවන පිණිස දැන් මට කළ යුතු කිසිවක් නැහැ. ලෝකයේත් එක්ක තියෙන සීලුම ගනුදෙනු එදාට මේ පුජ්‍යලයා නතර කරනවා. ඇයි දැන් නිරෝධය තුල ලස්සනට මේ ගමනේ ඇවිල්ලා මෙතන ඉන්නේ පින්නතුනේ. ලෝකයේත් එක්ක තියෙන සීලුම ගනුදෙනු කරන ඔය නිරෝධ සමාපත්තියට සමවන් භික්ෂුවගේ මරිච්ච පුජ්‍යලයාගේ වෙනස තමයි පින්නත්නි. මරිච්ච පුජ්‍යලයාගේ ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වෙනවා. නිරෝධ සමාපත්තියට සමවන් භික්ෂුවගේ ආස්වාස ප්‍රාස්වාස తాවකාලිකව නතර වෙනවා. මරිච්ච පුජ්‍යලයාගේ වචී සංස්කාර නිරුද්ධ වෙනවා. නිරෝධ සමවන් භික්ෂුවගේ වචී සංස්කාර తాවකාලිකව නතර වෙනවා. මරිච්ච පුජ්‍යලයාගේ කර්මජ තේජෝ ධාතුව නිරුද්ධ වෙනවා. නිරෝධ සමවන් භික්ෂුවගේ කර්මජ තේජෝ ධාතුව එසේම පවතිනවා. මරිච්ච පුජ්‍යලයාගේ ඉන්ද්‍රියන් බිඳෙනවා. ඇහැ බිඳෙනවා, කන බිඳෙනවා, නාසය බිඳෙනවා. නමුත් නිරෝධ සමවන් භික්ෂුවගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නව පවතිනවා. ඔයත්තට මතකද සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් බමුණෙක් බැරින් පහරක් දුන්න හිසට උන්වහන්සේ දේශනා කරනවා මට ගහපු පහර මහමේරු පර්වතයට වැදුණා නම් ඒ පර්වතේ හෙලවෙන්නත් ඉඩ තිබුණා කිව්වා. නමුත් උන්වහන්සේ වෙලාවේ හිටියේ මොන සමාපත්තියේද? නිරෝධ සමාපත්තියේ. ඇයි ලෝකයේත් එක්ක තියෙන සියලු ගනුදෙනු නතර කරලා උන්වහන්සේ හිටියේ. පින්නතුන්ට මතකද බුද්ධ කාලේ හිටියා කානු කොණ්ණඤ්ඤ කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ගලක් උඩට වැඩියා භාවනා කළා. නිරෝධ සමාපත්තියට සමවැදුණා. මේ ගමේ හොරු ගම පැහැරගෙන බඩමුට්ටු අරගෙන ආවේ මේ ගල උඩට. ඇවිල්ලා දැන් ගලක් උඩ කණුවක් වගේ. කවුද? කානු කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ඇඟේ නැත්තම් බෙල්ලේ අත්වල මේ බඩමුට්ටු ඔක්කොම මේ මිනිස්සු එල්ලුවනේ. ඒ මදිවට මේ හොරු 30 උන්වහන්සේගේ ඇඟට ඔළුව තියලා බුදියත් ගත්තා. එදා තමයි හරියටම කානු කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින්න තිබුණු දවස. අන්තිම දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනේ. ඒ හොරු 30ම උන්වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා උපසම්පදා වෙලා අන්තිමට රහත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් එතකොට මේ කිව්වේ පින්නතුනේ සංස්කාරයන්ගේ සංසිඳීම ඇති වෙනකොට කාමාදී සියලු කෙලෙස් නැති වෙනකොට ඒ පුජ්‍යලයා ඉතින් ඒ භික්ෂුව තේරුම් ගන්නවා නිරෝධය කියලා කියන යමක් ඇද්ද මෙන්න මේක තමයි නිවන කියලා කියන්නේ. තේරුම් අරගෙන එතකොට තේරුම් ගන්නවා අන්න එතන තමයි ශාන්තිය, එතන තමයි ප්‍රණීත බව තියෙන්නේ කියලා නුවණින් ප්‍රතිවේක්ෂා කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද සබ්බ සංකාරේසු සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒ කියන්නේ මේ මුළු ලෝකේ පිළිබඳව නොඇලීමේ සංඥාව කවරේද කියලා කියන අහනවා. බුදුහාමුදුරු දේශනා කරනවා අරඤ්‍යගතව රුක්ක මූලගතව අරටිකම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකේ තෘෂ්ණා වශයෙන් සිතේ පිහිටියා වූ ඒ වගේම අනුසේ වශයෙන් සිතේ පවතින යම්කිසි ක්ලේශයක් වෙද්ද ඒ සියලුම කෙලෙස් පහ කරනවා නැති කරනවා. අනුසේ වශයෙන් ඉතුරු වෙලා තියෙන
ඒක අනුසය වශයෙන් කියලා කියන්නේ පින්නතුනි නැවත මතුවීමට ඉඩකඩ හැදෙන විදියට හිතේ තාමත් ඒ ක්ලේශය තැම්පත් වෙලා තියෙනවා. දැන් අර බුදුහාර උපමාකුත් දේශනා කරානේ කිරි තියෙන ගහකට පීපාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් අනිවාර්යෙන් කිරි එනවාමයි. රාගයේ තියෙන සිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. වේලිච්ච ගහකට පීපාරක් පොළු පාරක් ගැහුවට කවදාවත් කිරියෙන්නේ නැහැ. රාගේ නැති සිතකට ලෝකේ මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණත් රාගයක් උපදින්නේම නැහැ. සබ්බ සංකාරේසු අනබිරත සංඥා. ඇයි ඒ සිතේ තෘෂ්ණා වශයෙන් පවතින සියලුම කෙලෙස් නැත්නම් අනුසය වශයෙන්වත් ඒ හිතේ කෙලෙස් ඉතුරු වෙලා නැහැ. මානය හටගන්නේ මානය හිතේ තැන්පත් වෙලා අනුසය වශයෙන් යම්පත් වෙලා තිබුණොත් නේ. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා රාගයේ තියෙනව නම් රාගයේ තියෙන බව දැනගෙන රාගේ නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. එතකොටයි රාගේ නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. කේන්ති යනව නම් කේන්ති යන බව දැනගෙන කේන්ති නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. දුස්සීලකම තියෙනව නම් දුස්සීල බව නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. එතකොට දුස්සීල බව නැති කරගන්න පුළුවන්. බුදුහාරු දේශනා කරනවා මානේ රාගය තියෙන ඇත්තෝ එහෙම ලේසියෙන් මේ ලෝක හොයන්න බෑ. මානේ තියෙන විශේෂයෙන් හොයන්න බෑ. බුදුහාරු දේශනා කරන හරියට කොයි වගේද? ගඟක් අයින ගලක් තියෙනවා. ගඟක් අයින ගලක් තියෙනවා. මේ ගලට ටික දවසක් යනකොට රැල්ල වදිනකොට පාසි බදිනවා. දියසෙල් බදිනවා. දියසෙල් බැඳුනට පස්සේ ටික දවසක් ගිහිල්ලා බලනකොට හිතා ගන්න බෑ. මේක ගලක්ද කණුවක්ද කොටයක්ද මොකක්ද කියලා හොයන්න බෑ. ඒ වගේ තමයි කිව්වා මානෙය තියෙන කෙනා මේ ලෝකේ කවුද කියලා හොයන්න බෑ කිව්වා. ඇයි ඒ පුජ්‍යලයා ඒ වෙලාවට ඉස්මතු වෙන්නේ ඒ විදියට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ස්වාමීන් වහන්සේ නමකගෙන් ගිහියෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ පාංශකූල චීවර විතරද පොරවන්නේ කියලා. ඒ භික්ෂුව කියනවා ඔව් මම පාංශකූල චීවර විතරයි පොරවන්නේ. ඒ භික්ෂුවගෙන්ම තව මිනිස්සෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ පිණ්ඩපාතෙන් විතරද ජීවත් වෙන්නේ? ඔව් මම පිණ්ඩපාතෙන් විතරයි ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සු කොහොමද දැනගන්නේ මේ භික්ෂුව පාංශකූල චීවර දරන භික්ෂුවක්ද පිණ්ඩපාතෙන් කැපෙන භික්ෂුවක්ද කියලා? ඒ වෙලාවට ඒ දේ හොයන්න බෑ. හරියට ගලක පාසෙ බැඳුනට පස්සේ මොකද්ද කණුවක්ද කොටයක්ද ගලක්ද කියලා හොයන්න බෑ වගේ මානෙ තියෙන කෙනා හොයන්න බෑ. බුදුහාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරුවන්ට දේශනා කළා රාහුල නිවන් මගේ යන්න ඕන නම් මානෙ නම් අනුසේ වශයෙන්වත් ඉතුරු කරගන්න එපා කිව්වා. කරුණාකර රාහුල මානෙ අතහරින්න. ඔයයන්ට මතකනේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ගෙදරට වැඩම කරපු දවසේ යශෝදරාව රාහුල කුමාරයාට කිව්වා පුතේ අර යන්නේ තාත්තා ළඟ පුතේ ගොඩක් වස්තුව තියෙනවා නුඹට හිමි දායාද ඉල්ල ගන්න කිව්වා. දැන් රාහුල යනවා බුදුහාමුදුරුවෝ ගාවට. දෙන්න දායාද කිව්වා. පුතේ මට දෙන්න වෙන දායාදයක් නැහැ දෙන්න තියෙන්නේ මහානකම් විතරයි. පැවිද්ද විතරයි. යම් පන්සලට කියලා එක්කරගෙන යනකොට රාහුල කුමාරයා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක දිහා බලනවා. ඊට පස්සේ ආපහු හිස දිහා බලනවා. හිස දිහා බලනවා සිරිපතුල් දෙක දිහා බලනවා. මෙහෙම යනකොට මේ දරුවෙකුට හිතන හැටිනේ රාහුල කුමාරයා කල්පනා කරනවා දෙයනේ තාත්තාගේ මමත් ලස්සනයිනේ. තාත්තගේ පාටමයි මට තියෙන්නේ. තාත්තා කකුල් දෙකත් රෝස පාටයි, මගේ කකුල් දෙකත් රෝස පාටයි. දැන් මේ හිතනවා. දැන් මේ ඇති වෙන්නේ මොකද්ද? මානය. බුදුහාමුදුරුවෝ කල්පනා කළා මේ රාහුලට උපදින්නේ මානය. මානය තරම් හොඳ එකක් නෙවෙයි. ඒ සම්බේ මානය මහානකමට ලොකු බාධාවක්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයා මහාන කරන්න බාර දුන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒ නිසා මේ අනුසේ වශයෙන්වත් සිතේ පවතින කෙලෙස් වෙද්ද ඒ සියල්ලම පින්නතුනි පහ කරනවා නැත්තම් දුරු කරනවා. ඒකට තමයි කියන්නේ ආනන්ද කතමා චානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ලෝකේ පිළිබඳව කිසිම ඇලීමක් ඉතුරු කරගන්නේ අනුසේ වශයෙන්වත් ඒ කෙලෙස් ඉතුරු කරගන්නේ කියනවා. ඊට පස්සේ කියනවා කතමා චානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සීල සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ කුමක්ද?
නාම රූපයන් කෙරෙහි මේ පුජ්‍යලයා පීඩාවටපත් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිළිකුල් ස්වභාවයෙන් යුක්තව කටයුතු කරනවා. හරියට කොයි වගේද? මාළු වල්ලන දැලකට සතෙක් සර්පෙක් අහු වුණොත් විසි කරන්නේ යහුසුලුව ඉක්මනට විසි කරලා දාන්නේ යම්සේද, ඒ වගේ පින්නතුනි මේ නාම රූප ධර්මයන් කෙරෙහි ලැජ්ජා වෙනවා, පීඩාවටපත් වෙන විතරක් නෙවෙයි පිළිකුලකුත් ඇති කරගන්නවා. පින්නතුන් දන්නවනේ නාමය නිසා තමයි රූපේ පවතින්නේ. රූපේ නිසා තමයි නාමය පවතින්නේ. නැව නිසා තමයි මිනිස්සු යන්නේ. මිනිස්සු නිසා තමයි නැව යන්නේ. නැවත් මිනිසුත් නිසා මොහොතේ නැව යන්නේ යම්සේද නාමයත් රූපයත් නිසා මේ දෙකේ පැවැත්ම තියෙනවා. උපමාත් පින්නතුන්ට ඕනෑ තරම් මතකයි. නාමය නිසා රූපේ පවතින්නෙත් නැහැ, රූපේ නැතුව නාමය පවතින්නෙත් මේ දෙකේ එකතු නිසා තමයි සත්වයක් පුජ්‍යලයක් කියන මේ කොටසට පින්නතුණිය ඇතුළත් වෙලා තියෙන්නේ. අර පින්නතුන්ට මතකනේ බුදුහාරෝ බොහොම ලස්සන උපමාවකුත් කියලා දුන්නා. අර කොරෙක් අන්ධයෙක්ගේ කතාව. කොර වෙච්ච මිනිස්සෙක් ඉන්නවා, ඒ වගේම අන්ධ මිනිස්සෙක් ඉන්නවා. මේ දෙන්නට යන්න දැන් ගමනකුත් තියෙනවා. ගමන යන්න පුළුවන්ද මේ දෙන්නට? පුළුවන්ද? ගමන යන්න පුළුවන්. කොහොමද යන්නේ? කොර මිනිස්සයා කොර වුණාට ඇස් දෙක හඳ නැහනේ. ඒ නිසා අන්ධ මිනිස්සයා කොර වෙච්ච මිනිස්සයා ගන්නවා කරට අරගෙන මේ දෙන්න දැන් යනවා. දැන් ඉතින් කොර වෙච්ච මිනිස්සයා මේ කර උඩ ඉඳගෙන ඔතනින් වමට හැරෙන්න, දකුණට හැරෙන්න, ඔතන ගලක්, ඔතන කණුවක්, ඔතන කොටයක්, ඔතන වලක්, මෙහෙම කීකී යනවා. පුළුවන්ද? පුළුවන්. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කොරාගෙත් ඒ වගේම අන්ධ මිනිසයාගේ දෙන්නගේ එකතු වීම නිසායි මේ දෙන්නට ගමන යන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේ නාම රූප ධර්ම දෙක එකතු වීම නිසායි සත්වයක් පුජ්‍යලයක් කියන මේ කොටසට ඇතුළු වුණේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්න ඒ බව නුවණින් දැකලා දැනගෙන මොකද්ද කරන්නේ? නාම රූපයන් කෙරෙහි පීඩාවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලැජ්ජා වෙනවා. ඒ විතරක් නෙවෙයි පිළිකුල් ස්වභාවයෙන් යුක්තව කටයුතු කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද ආනාපාන සතිය. ආනන්ද ආනාපාන සතිය කියලා කියන්නේ කොහොමද? මේ අන්තිමයේ දස සංඥාවල බුදුහාමුදුරු දේශනා කරනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. ඒක නිකම් බෑ. නිකම් බෑ කියන්නේ මෛත්‍රී භාවනාව යෑම් ඊම් ඉදීම් හිතීම් කියන මේ සිව් ඉරියව් එහෙම ඒ භාවනාවම කරන්න පුළුවන්. නමුත් ආනාපාන සතිය එහෙම බෑ. ආනන්ද ඒක කරනව නම් නිසීදති පල්ලංකං පලක් බැඳගෙන වාඩි වෙන්න ඕනේ. ස්ත්‍රියක් නම් ඒ විදියට, පුරුෂයෙක් නම් ඒ විදියට ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන ආභුජිත්වා උජුං කායං කය හොඳට කෙලින් තියා ගන්න ඕනේ. පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කර්මස්ථානේහි සිත නැත්තම් සිහිය හොඳට පින්නතුනි පිහිටවා ගන්න ඕනේ. ආනාපාන සති භාවනාව සිද්ධ කළනේ පින්නතුනි බුද්ධත්වයටපත් උනේත් ඒ භාවනාව සිද්ධ කරලා. ඔය අතන මතකනේ එදා වප්මගුල් දවසේ බෝසතාන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයා කර භාවනාව තමයි මට නිවන් මඟ හෙලිපෙහෙලි කරන මේ එකම භාවනාව කියලා ආනාපානති භාවනාව සිද්ධ කළ තමයි සම්මා සම්බුද්ධත්වයටපත් උනේ. ඒ භාවනාව නිකම් බෑ. ඔන්න ඒ කියපු ටික තියෙන්න ඕනේ. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපන්. පරිමුඛං කියලා කියන්නේ මේ හුස්ම පොද හුස්ම රැල්ල වදින යම් තැනක් තියෙනවද පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ආන්න තැන තමයි පිහිටවන්න ඕනේ. මොකද්ද? අන්න හරි සිහිය පිහිටවන්න ඕනේ.
ඒක එක විදිය. එක එකනාගේ. අන්න එතන හොඳට සිහිය අපි නිකන් හුස්ම ගත්තට මොකක්වත් නැහැනේ පින්නතුනි. මේ හුස්ම රැල්ල තුල මොනතරම් විමුක්තියක් හොයන්න පුළුවන්ද කියන බව මේ ලෝකෙට ලස්සනට පැහැදිලි කරලා දුන්න පින්නතුනි බුදුරජාන් වහන්සේ. ඒ ආනාපාන සතිය බොහොම හොඳට සිද්ධ කරනකොට මේ කය මහා පුදුමාකාර විදියට සෑහළු භාවයටපත් වෙනවා වගේම අනිත් එක භාවනා කරනකොට අපි නිතර දේශනාවල මතක් කරලා තියෙනවා කවදාවත් අපිරිසිදුව භාවනා කරන්නට වාඩි වෙන්න හොඳ නැහැ. පිරිසිදුව හොඳට මේ පිරිසිදු වෙලා තමයි භාවනා කරන්න වාඩි වෙන්න ඕනේ. අපිරිසිදුව භාවනා කරන්න වාඩි වුණාම පින්නතුනේ හිත වද දෙනවා. නිතර නිතර පාසෝදන්න ඕනේ. එතකොට ඇඟේ දැවිල්ල අඩු වෙනවා. ඇඟේ දැවිල්ල අඩු වෙනකොට භාවනා කරන්න වාඩි වුණාම හිතත් ඉක්මනටම නිවා ගන්න පුළුවන්කම තියෙනවා. ඇඟේ දැවිල්ල අඩු වෙනකොට. මේකෙන් තේරුම් ගන්න එපා මේ පාසේදෝ තනමට හිත එකඟ වෙනවා කියලා. එහෙම නෙවෙයි. දැන් කකුල් දෙකට දාඩිය දානකොට කුණුත් එක එකතු වෙනකොට ගඳ ගන්නවා. ඒක මනසට නැත්තම් හිතට මහ වදයක් වෙනවා. ඊට පස්සේ කිව්වේ භාවනා කරනකොට අනිවාර්යෙන් හොඳට නාලා පාරිශුද්ධත්වයට පිරිසිදු වෙලා තමයි භාවනා කරන්න වාඩි වෙන්න ඕනේ. එතකොට ඒ භාවනාව බොහොම හොඳට සෑහෙන වෙලාවක් පින්නතුනි කරන්න පුළුවන්. අර මුලින් මතක් කළා වගේ අර වේදනාව උපදිනකොට ඉරියව් මාරු කළා වගේම ඉරියව් මාරු කරනකොට ඇති වෙන වේදනාව තුල පොරබැදිල්ලක් කරන්න හොඳ නෑ. කරන්න ඕනේ වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ටිකක් වෙලා යනකොට රිදෙනවනේ. කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා. එතකොට දුක් වේදනාව උපදින්නේ. දුකේදී ගැටෙන්න එපා. ඉරියව් මාරු කළාම දැන් හරි සැපයි. සැපේදී ඇලෙන්න එපා. කරන්න ඕනේ ඇඟ හදාගන්න හිතාගෙන වාඩි වුණා නෙවෙයි මම මේ හිත හදාගන්න හිතාගෙනයි වාඩි වුණේ. අන්නේ හිත හැදීමේ කාර්යය ඒ වෙලාවට පින්නතුනේ සිද්ධ කරන්න ඕනේ. ඒකයි කිව්වේ මේ ආනාපාන සතිය ආවට ගියාට එහෙම බෑ. ඒ ආනාපාති භාවනාව එකපාරටම සිද්ධ කරන්නට හොඳ නැහැ පින්නතුනේ. බුද්ධානුස්සතිය වැනි, ධම්මානුස්සතිය වැනි, සංඝානුස්සතිය වැනි නැත්නම් මෛත්‍රී භාවනාව වැනි පුංචි භාවනාවක් ඉස්සෙල්ලා සිද්ධ කරලා ඒත් එකඟ කරගෙන ඉන්පස්සේ ආනාපාන සතියට ආවොත් එකපාරට බෑ ටිකෙන් ටික බොහොම හොඳට දියුණු කරන්න පුළුවන්. විනාඩි 5ක් 10ක් පුංචි වෙලාවක් හරි හිත අරමුණක ලස්සනට තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ හිත හරි වටිනවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ අතපය නෙවෙයි බුදු උනේ සිතයි බුදු උනේ. ඒ සිත බුද්ධත්වයටපත් උනාමයි ගතට වටිනාකම එන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ එක අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නමක් අපිට මොනතරම් පූජනීයත්වයෙන් පින්දුතුනි වටිනවද? ඒ අතපය බුදු වෙලාද? නෑ. සිත බුද්ධත්වයටපත් වූ නිසා. ඒ නිසා මේ ආනාපාන සතියෙන් ලස්සන්ට හිතක් හදන්න පුළුවන්. හිත නිවෙනකොට ගතත් ඉබේටම පින්දුතුනි නිවෙනවා. ඒ කියන්නේ හිතක් හොඳට හදාගත්තු කෙනාගේ අනිවාර්යෙන් ගත ඉබේටම පින්නතුනි සංවර භාවයට පත් වෙනවා. අන්න එදාට මේ පුජ්‍යලයට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නිවන පිණිස නිවන සඳහා කළ යුතු සීලුම කාර්යයන් මම දැන් සියලු දේ සිද්ධ කරගෙන ආවරයි. රහතන් වහන්සේ රහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට තමන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කාර්යයක් නැහැ පින්නතුනි. රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේගේ ඊළඟ කාර්යය තමයි ලෝකයාගේ යහපත වෙනුවෙන් ධර්මයේ දේශනා කරන එක. උන්වහන්සේ කාර්යය බොහොම අපූර්වවට සිද්ධ කරනවා. ඒ නිසා මේක ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ මේ දස සංඥා හොඳට ඉගෙනගෙන භාගතුන් වහන්සේගෙන් අසනීප වෙලා ඉන්න ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරලා මේ දස සංඥා බොහෝම ලස්සනට උන්වහන්සේ ඉදිරිපිට සජ්ජායනා කළා. ඒ විතරක් නෙවෙයි දේශනා කළා. ඒ දේශනාව අහලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ආබාධෝ අහෝසීති දේශන අවසන් සඳහන් වෙනවා. ආබාධෝ අහෝසීති ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ආබාධයන් හේතු වශයෙන් සංසිඳීමකටපත් වුණා කියලා. ඒ නිසා පින්නතුනේ ගිරිමානන්ද සූත්‍රය කියන්නේ නිකන් නෙවෙයි පරිත්‍රාණ දේශනාවක්. පිරිතක් අසනීප වෙච්ච වෙලාවකට දේශනා කරන්න පුළුවන්, සජ්ජායනා කරන්න පුළුවන් හොඳ දේශනාවක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ බුදුහාමුදුරු වැඩම කරලා දේශනා කළා ඒ කස්සපත්තේර බොජ්ජංග සූත්‍රය. චුන්ද හාමුදුරුව අසනීප වෙච්ච වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒත් පිරිත් දේශනා කළා.
ඒ වගේ භාගතුන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ සාමින් වහන්සේලා වැඩම කරලා පිරිත් දේශනා සිද්ධ කළා තියෙනවා. ඒ ආදී වශයෙන් මේ ධර්මයේ තුල සත්‍යක්‍රියාවක් මනාව සිද්ධ කරන්න පුළුවන් වෙන මොකුත් නිසා නෙවෙයි මේ දේශනා කරපු දස සංඥාම භාගතුන් වහන්සේගේ බුදු මුවින් පිට වුණු සුවඳ කැවුණු බුද්ධ වචනේමයි. සාමාන්‍යයෙන් අපි ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට බුදුහාමුදුරුවන්ගේ බුදු වදනක් මුලට අරගෙන අපේ වචනත් ඇතුවයි අපි විස්තර කරන්නේ. නමුත් මෙහිදී එහෙම නෙවෙයි හුදෙක් පින්නතුනි බුද්ධ වචනේම තමයි පිරිත් වශයෙන් දේශනා කරන්නේ. ඒ නිසා හුදෙක් මේ ආනන්ද හාමුදුරුවන්ගේ වචනේ නෙවෙයි මේ පින්නතුනි භාගතුන් වහන්සේගේ වචනයයි. භාගතුන් වහන්සේගේ වචනයයි. ඒ නිසා ප්‍රාර්ථනාවෙන් පමණක් නෙවෙයි මේක අර්ථය දැනගෙන හොඳට කියනකොට පින්නතුනි ඒ විශාල ආනිසංසයක් වගේම ආශිර්වාදයක් ඕන කෙනෙකුට බය නැතුව සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රාර්ථනාවෙන් පමණක් කිසිම දෙයක් කවදාවත් ලැබෙන්නේ නිවනක් ලැබෙන්නේත් නැහැ. කවුරු හරි කෙනෙක් බණක් අහලා අවසානයේ නිවන් සප ලැබේවා කියනකොට ප්‍රාර්ථනාවට පමණක් සාදු කියනවා නම් කවදාවත් ඒ දේ ලැබෙන්නේ නැහැ. ඒ දහම් මග හරියට අහගෙන හිටපු කෙනෙකුට එහෙම නැත්නම් නිවන පිණිස අදාළ දහම් කරුණු ටික සම්පූර්ණ කරපු කෙනෙකුට විතරයි ඒක සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. කිකිලියක් බිත්තර දාලා ඒ බිත්තරේ දිහා බලාගෙන මොනතරම් කිකිලිය ප්‍රාර්ථනා කළත් මේක ඇතුළේ ඉන්න කුකුල පැටවා පාගින් හරි නැත්නම් හොටෙන් හරි තට්ටුවක් දාලා බිත්තර කටුව පලාගෙන එළියට ඒවා කියලා කිකිලිය මොනතරම් ප්‍රාර්ථනා කළත් කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. කරන්න ඕන එකම දේ තමයි කිකිලිය බිත්තරේට අදාළ උණුසුම දෙන්න ඕනේ. නියම රැකවරණේ සලසන්න ඕනේ, කුකුළු ගඳ ගස්සන්න ඕනේ බිත්තරේට. අන්න එහෙම කරනකොට ඒ කිකිලිය පින්නතුනේ බිත්තරේ උණුසුම් කරනකොට බිත්තර කටුව තුනී වෙනවා. බිත්තර කටුව තුනී වෙනකොට ඇතුළේ ඉන්න කුකුළු පැටවට යන්තම් එළි ආලෝකය දකින්න පුළුවන්. මේ කියන එක පින්නතුන්ට තේරෙනවා. නැත්තම් බිත්තර කටුව ඝනයි. ඒ කිකිලිය උණුසුම දෙනකොට තමයි බිත්තර කටුව තුනී වෙන්නේ. එතකොට යන්තම් ආලෝකය දකිනකොට ඇතුළේ ඉන්න කුකුළු පැටවට තේරෙනවා මේකට යන්තම් බිත්තර කටුවට තට්ටුවක් දැම්මහම ඇති මට එළියට යන්න පුළුවන්. අන්න එහෙම කරලා කිකිලිය ප්‍රාර්ථනා කළොත් පාගින් හරි හොටෙන් හරි තට්ටුවක් දාලා මේ කුකුළු පැටවා බිත්තරෙන් එළියට ඒවා කියලා එතකොට ප්‍රාර්ථනාව ඉටු වෙනවා. ඇයි? දැන් කිකිලිය බිත්තරයට අදාළ වෙන කරුණ ටික ඔක්කොම සම්පූර්ණ කරලා මේ ප්‍රාර්ථනාව සිද්ධ කරන්නේ. ඒ නිසා අපිත් නිවනට අදාළ වෙන දහම් කරුණ ටික සම්පූර්ණ කළොත් ප්‍රාර්ථනාවෙන් විතරක් නෙවෙයි මේක නැත්නම් මේ නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට සඳහා හේතු වෙන බොහොම අපූර්ව දේශනාවක් තමයි පින්නතුනි සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. මේ සූත්‍රයේ පිරිත් පොතේ දෙවෙනි බණවර හැටියට පිරුවානා පොත් වහන් තුල සඳහන් වෙනවා. සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ දසක නිපාතේ. දසක නිපාතයට ඇතුළු වෙන්නේ මේකේ කරුණු 10ක් කියනවනේ. ඒකනේ කිව්වේ දස සංඥා කියලා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා මේ ආදී වශයෙන් කියලා ආනාපාන සතියෙන් තමයි මේ දේශනාව බුදුහාමුදුරුවෝ හමාර කළේ. ඒ නිසා මේ සුළු කාලය තුල පින්නතුනේ දේශනා කරන්නට වෙලාව නෙවෙයි. ඒ නිසා තව සූත්‍රයේ පිළිබඳව නැවත හොයන්න, බලන්න, බුද්ධි අවදි කරගෙන කරුණු හොයන්න. එතකොට මේ දේශනාව තවත් ලස්සන තමන්ගේම දේශනාවක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබේවි. ඒ සඳහා හැම දිනාටම මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව පුරා පැය 2ක් පුරාවට ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ කොළඹ 5 කිරුළුපන පදිංචි අමරසිරි දන්තනාරායන මහත්මයා, ඒ වගේම මැතිණිය සුනේත්‍රා දන්තනාරායන, ඒ මෞතුමිය ප්‍රදාන කොට ඇති පවුලේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්ට යෙදුණු මේ ධර්මානුශාසනාවේ අරමුණ හැටියට තබා ගත්තේ 2003 ජනවාරි මාස 7 වන දින මේ පරිලවසපත් වන්ට යෙදුණු ඩයස් දන්තනාරායන පියාණන්ටත් පුංචි නෝනා දන්තනාරායන මෑණියන්ටත් ඩොන් තෝමස් ගුණවර්ධන පියාණන්ටත් චන්ද්‍රා ගුණවර්ධන මෑණියන්ටත් ශාන්ත ගුණවර්ධන සහෝදරයා සහ
දෙපාර්ශ්වයෙන් මේ පල්ලව සපත්වන්ට යෙදුණු සිහි කටයුතු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සසර දුක් කෙලවර ඒ ඇත්තෝ උතුම් වූ අමාමහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා එක්සත් රාජධානියේ වෙසෙන හර්ෂණ දන්තනාරායන පුතුණුවන්ටත් ඒ වගේම ලේලිය මුණුබුරාට දිනුස්ක දන්තනාරායන පුතා ලේලිය සහ මිනිබිරියට ජයන්ත දන්තනාරායන පුතුණුවන්ට මේ ධර්ම දානමේ පින්කමේ ආශිර්වාදයේ බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් වේවා. විදේශයේ සිට සිද්ධ කරන සියලුම කටයුතු බොහොම හොඳින් සිද්ධ කරගන්න අනාගත ජීවිතයේ හැම අතින් භාග්‍ය සම්පන්න කරගෙන සිතගේ ධාර්මික සංකල්පනා බලාපොරොත්තු සඵල කරගෙන නැවත මේ බෞද්ධ පැමිණෙන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය ඒ දරුවන්ට උතුම් තෙරුවන් සරණින් ලැබේවා සැලසේවායි සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම රට තුල පැතිරීගෙන යන මේ කොරෝනා වසංගත රෝගේ ඉතා ඉක්මනින් දුරු වෙලා අසනීපයෙන් පසුවන හැමදෙනාටම ඉතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවයේ ලැබේවා. අසනීපයක් එඩක් දුකක් නැතුව අප හැමදෙනාටම තව තවත් හොඳට පින්කම් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවනින් සැනසෙන්නට මේ කුසල් උපකාර වේවා. නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් ආශිර්වාද කරන අතර ඒ වගේම බෞද්ධ ආමාද්‍ය ජාලයේ ගරු සභාපති අපවත් පී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ පැතූ බෝධියකින් නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.